රනිල් වික්‍රමසිංහ මහත්මයා ගත්තොත් එතුමා තමයි දැනට ජීවතුන් අතර ඉන්න මේ අර්බුදය නිර්මාණය කරන්න දායක වෙච්ච දේශපාලන නායකයන්ගේ ප්‍රමුඛයා. ජනතාවට කියනවා ආනයනික භාණ්ඩ ගන්න එපා, දුක් විඳින්න, දරලික්මෙන් උයන්න. ඒ කැපකිරීම ජනතාව විතරක් කරලා බෑ. ඒ ජනතාව කැපකිරීම කරනවා නම් පාලකයත් ඒ කැපකිරීම කරන්න ඕන. මේ අර්බුද නිර්මාණය වුණේ ඒකයි. එක කොටසක් හොඳට කාලා බීලා ඉන්නවා, අනිත් කොටස දුක් විඳිනවා. ආයුබෝවන්, සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඒ වගේම පින්බර වෙසක් සතියක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. බොහොම පින්වත් කාලෙක ඉන්නේ. හැබැයි අපි වෙලාවකට හිතනවා කොයිතරම් අවාසනාවන්තද කියලා. අපි මේ පසුගිය සතිය, පසුගිය කාලය තුල අපි දැක්කේ අපේ ජීවිතේ කඳුළු වෙන දේවල්, පපුව කඩා වැටෙන දේවල්, ප්‍රචණ්ඩත්වය, හිංසනය කිසිදාක අපි අනුමත කරන්නේ නැහැ. නමුත් මේ රටේ දේශපාලනිකව රට ගමන් කරන්නේ කොහෙටද, කොතෙන්ටද යන්නේ කියලා නින්නාද සජීවී සංවාදයේ නිරන්තරවම අවදියෙන් ඉන්නවා. අපට අවසරයි ඒ කතාබහ රටමැද ඉඳන් ආරම්භ කරන්න. අපි නිරන්තරවම මේ සමහර අනතුරු දැක්කා. ඔබට මතක ඇති, ඔබ ඓතිහාසිකව අපි වසර ගණනාවක් එක දිගටම මේ රට ගමන් කළ යුත්තේ කොයිබටද, මේ රට අපි බලාපොරොත්තු වෙන තැනට අරගෙන යන්නේ කොහොමද, පිළිවෙලින් අපට හමු වන අර්බුද මොනවාද, මේ අපි දිගින් දිගටම නඩත්තු කරන යන සමාජ ආර්ථික දේශපාලන ක්‍රමවේදය දිගටම නඩත්තු කළොත් අපිට මුණ ගැහෙන බාධක මොනවද, ගැටලු මොනවද, අර්බුද මොනවද කියලා අපි දිගින් දිගටම කතා කළා. හැබැයි අපි ආණ්ඩුවලට බලපෑම් කරන්න උත්සාහ කරා. බොහෝ සාකච්ඡා සංවාද ඇතුළේ රටේ සංවාදයක් හදන්න උත්සාහ කළා. හැබැයි යම් ප්‍රමාණයට අසාර්ථකම නැහැ. අපි යම් බලපෑම් කරා රටමැද ඉඳන්. නමුත් අපිට අද වාගේ දවසක, අද වාගේ කාලෙක මේ වෙනතුරුත් අපිට S2 පියාගෙන ඉන්න හැකියාවක් නැහැ. ඒ තරමටම අපිත් ව්‍යාකූලයි. මා දන්නවා ඔබත් එසේමයි. හැබැයි අපි ඉන්නේ ජීවිතේ උත්තරීතර දර්ශනයක් පිළිබඳව කතා බහ කරන කාලයක. බුදුදහමේ දාර්ශනික පදනම, එහි තියෙන පුරුෂාර්ථයන් අපේ ජීවිතවල අභ්‍යාස කළ යුතු කාලය දැන් පැමිණ තිබෙනවා. බොහෝ අය කියයි අපිට බණ කියලා හිත හදාගන්න බැහැ කියලා. අපි දන්නවා ඔබ බරපතල පීඩාවක ඉන්නවා. කූඩුවක් හදාගන්නේ බොහොම අමාරුවෙන් තමන්ගේ දරුවන්ට. මේ වෙසක් සමරන්න ඔබ අමාරුවෙන් හිත හදාගන්න ඇත්තේ. වෙනදා දන්සැල් අපි දකිනවා, වෙනදා වෙන වෙසක් අසිරියක් අපිට රටේ පේන්න තියෙනවා. හැබැයි දැන් ඒ අසිරිය අපි ළඟ නැහැ, අපේ වටේ පිටාවේ නැහැ. හැබැයි අපි හිතවල දැන් මල් තියන්න ඕන කාලේ අපේ ආකල්පමය වෙනසක් ඇති කරගෙන අපි හැමෝටම කරුණාව, මෛත්‍රිය, ආදරය වගා කරන්න ඕන කාලෙක තමයි සමාජයේ තියෙන. ඒ තරමටම ගිනිගෙන දැවෙනවා. අපි දකින්නේ දේපල විතරක් නෙවෙයි මේ ප්‍රචණ්ඩත්වය නිසා ගිනිගෙන දැවෙන්නේ තැනින් තැන. මිනිසුන්ගේ හිත් ගිනිගෙන දැවෙනවා. හිත් විතරක් නෙවෙයි මේ දැවෙන්නේ අපේ ඔබේ දරුවන්ගේ අනාගතය, මේ ශ්‍රී ලංකාවේ අනාගතය, මාතෘභූමියේ අනාගතය. ඒ නිසා රටට, ජනතාවට වග කියන මාධ්‍යයක් හැටියට රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය නිරන්තරවම අපි හිටගන්නේ කාගේ පැත්තේද, ඔබ දන්න ඔබේ පැත්තේ කියලා. අපිට වටින්නේ ඔබ සහ අපි, අපේ රට. මේ වෙනුවෙන් අපි අපේ දිවි පරදුවට තිබෙලා තබාගෙන ඇඳිරි නීතිය තිබුණත්, මොන සම්බාධක තිබුණත්, මොන අර්බුද ගැටලු තිබුණත් අපි ඔබ හොයාගෙන එනවා. නින්න අද සජීවී සංවාදයෙන් සිකුරාදා රාත්‍රී 8:30 මේ වගේ. ඉතින් අපිට මේ වෙලාවේ හිත නවතින තැන් බොහොමයක් තියෙනවා. පසුගිය සතිය ඇතුළත සිදු වුණු දේශපාලන සිදුවීම් තමයි අපේ මාතෘකාව තීන්දුව කරන්න සැබෑවටම. හැබැයි අපි හිතනවා මේ මොහොතේ අපි කතා කළ යුත්තේ මේ අර්බුදය කොහේසට කොහෙට යයිද කියලා. කට්ටිය හිතනවා, ඇතැම් අය හිතන්න පුළුවන් දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා. නව අග්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දීපුවාම, නව පොරොන්දු මාලාවක් දුන්නාම ප්‍රශ්න ඉවරයි කියලා හිතෙන්න පුළුවන්. දැන් මේ මහා සටන් බිම ඇතුලේ විවිධ පාර්ශවයන් හිටියා. ඒ පාර්ශවයන් වල දේශපාලන අරමුණු ඉටු වුණාන් පස්සේ ඒ කට්ටිය සතුටටපත් වෙනවා, ප්‍රීතියටපත් වෙනවා. හැබැයි සටන එතනමයි, ප්‍රශ්න ටික එතනමයි. අපි තාමත් පෝලිං වල. ඒතකොට දැන් මේ ආර්ථික ප්‍රශ්න නිසා මහා බරපතල අර්බුද සංකීර්ණයක් ඇති වුණා ශ්‍රී ලංකාවේ. ඒ අර්බුද සංකීර්ණයට විසඳුම් හැවීම සඳහා අපි ඇතැම් විට උත්සාහ දැරීමේදී මේක පුපුරා ගියා දේශපාලන පැත්තට. එම දේශපාලන හබය එක්ක, ඒ කෝලහල එක්ක තමයි අපි දැන් අපේ මනස ගමන් කරන්නේ. අපේ හැම තැනම, හැම වෙලාවෙම අපේ ඔළුවේ චිත්‍රණය වෙන්නේ. අපේ ඔළුවේ එන රූපරාම පෙළක් තියෙනවා. පොළු මුගුරු අතින් ගත්ත මිනිස්සු කෑ ගහගෙන, හූ කියාගෙන මේ සටන් බිමේ ඉන්නවා. ඊට වඩා අපි බලාපොරොත්තු වුණු රට වෙනස් හිතුතුනේ සමා වෙන්න පොඩි කාලයක් ගන්න වුණා පූර්විකාවට. අපේ මාතෘකාව අර්බුදයේ කොයිබටද අපි ආරාධනා කළා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා බොහොම ආදරෙන් පිළිගන්නවා අයිබෝන් කියලා. ඒත් එක්කම නීතිඥ ශ්‍රීලාල් වෙදගේ මහත්මයාට අපි ආරාධනා කළා
අද මේ රට මැදට මේ සංවාදයට අයිබෝන් කියලා පිළිගන්නවා. මම කැමති සංවාදය ආරම්භ කරන්නට වසන්ත බණ්ඩාර මහත්මයා. දැන් අපි මේ අර්බුදය කොයිබටද කොහේ සිට කොතැනට යයිද පසුගිය මේ සත් දිනක් ඇතුළත සිදුවෙච්ච ඒ ශ්‍රී ලංකාවේ ඓතිහාසික දේශපාලන වෙනස්කම් ටික අපි දන්නවා මේක භීෂණයක් දක්වා වර්ධනය වෙන්නට ගියා. ඒ අඳුරු ලකුණු ආය ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එකතු වෙනවා. ඒකට දැන් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත්තේ නැද්ද? කොතනද වරද මේ ඓතිහාසික සටන් බිමක් නිර්මාණය වෙච්ච වෙලාවක මේ ඉන්නේ විප්ලවයක් ළඟ. මේ රට කොතෙන් කොතෙන්ට යයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මොකද්ද මේ පසුගිය සතියේ ඇතිවෙච්ච ඒ සිද්ධි දහමයට අපිට දෙන්න පුළුවන් මැදහත් දේශපාලන විනිශ්චය මොන වගේද? ඇතරම ගමගමතුමා අපි මේ සාකච්ඡා මණ්ඩපයේම අවස්ථා කිහිපෙදීම මේ වර්තමාන අර්බුදය ගැන අපි කතා කළා. අපි විසඳුම් යෝජනා කළා, නොකළ යුතු දේ කළ යුතු දේ ගැන කතා කරා. නමුත් දැන් පසුගිය සතියේ සිදුවීම් දිහා බැලුවම ඊටාම බලවත් සිත් වේදනාවක් ඇති වෙනවා. අපි වැඩිහිටියෝ හැටියට අපි දුටුවා 71 කාලේ සිදුවීම්, 83 ඊට පස්සේ 88 89 කාලේ මේ රටේ සමාජයේ මොනතරම් වන්දියක් ගෙව්වද ඒ යුගවල දේශපාලකයොත් වගකිය යුතු සමාජයේ නායකයොත් ඒ අවස්ථාවල කළ යුතු මැදිහත් වීම නොකිරීම නිසා, පාඩම් ඉගෙන නොගැනීම නිසා. දැන් උදාහරණයක් විදිහට දැන් හිතන්න 83 ඒ සිදුවීම් එක්ක උතුරේ ඇතිවෙච්ච තත්ත්වය. ඒ මනෝවිද්‍යාත්මක කරුණු අපි පොඩ්ඩක්වත් සැලකිලිට අද ඒවා ගැන අපි මතක් කරන්නේවත් නැහැ. යුද්ධය අවසන් වුණායින් පස්සෙවත් ඒවා නැවත සූපත් කරන්න, ඒ මානසික පාලම ඉදි කරන්න අපි කතා බහක් ඇති වුණේ නැහැ සමාජයේ. අපි ලේ ගංගාවකින් පීනලා ඇවිල්ලා ලේ ගෑවෙච්ච ඇඳුම් පැත්තකින් තියලා හොඳ ඇඳුමක් හදලා අපි මුකුත් උනේ නැහැ වගේ යන්න පටන් ගත්තා. එතකොට 88 89 කාලෙත් එහෙමයි. ඒ 70 දශකයේ 77 පස්සේ ජයවර්ධන අනුගමනය කරපු ඒ මර්ධනකාරී පාලන ක්‍රමය ඊටාම උද්දච්ච මහජනයාගේ හඬට කන් නොදී මැර බලය පාවිච්චි කරමින් ඒ ආපු ගමනේ අවසන් ප්‍රතිඵලයක් තමයි තර්කානුකූල ප්‍රතිඵලයක් තමයි 88 89 කාලේ ප්‍රචණ්ඩත්වය. එතකොට අපි දැන් පහුගිය කාලේ ඒ ජයවර්ධනගේ මුණු පුරාලා ඒ කරපු වැඩේ අපි දැක්කා. ඒක සාමකාමී උද්ඝෝෂණයකට එතන උද්ඝෝෂණ බිමේ හිටපු තරුණ තරුණියෝ ඒ සම්පූර්ණ කාලය තුල කිසිම අවස්ථාවක නීතිය කඩ වෙන්නේ නැති, නමුත් සාමය කඩ වුණ අවස්ථාවක් අපි දැක්කේ නැහැ. ඔවුන් බොහොම සාධාරණව ඒ සටන කරගෙන ගියා. එතකොට අර ජයාර්ගේ මුණුපුරාලා හිතුවා අර 77 කාලේ වගේ එහෙම පහර දීලා බිය ගන්නවලා මේ සටන දිය කරලා අරින්න පුළුවන්. ඒතර විසඳුමක් දෙන්න ඕනේ නැහැ. දැන් මේ වැඩේ තමයි කරන්න උත්සාහ කරේ. අපි දැක්කා ඒකට ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව කොමක්ද කියලා. ඒක ඊටාම මිලේච්ඡ විදියට ගියා සමාජය තුළ. කියන්නේ නීතිය සම්පූර්ණයෙන් තමා අතට අරගෙන ඕනම දෙයක් කරාට කමක් නැහැ කියන මනෝභාවයක් සමාජයේ ඇති කරා. එතකොට හැබැයි සැබෑ අරගල කරුවම්මද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ පැහැදිලිවම අරගන කළුවන් යම් ඒ වෙලාවේ කෝපයක් ඇති වෙන්න ඕනේ. සාධාරණ සටනකට ඒ විදියට පහර දීලා ඒක කුඩු පට්ටම් කරන්න හැදුවම සාධාරණ කෝපයක් ඇති වෙනවා. ඒක බලන් හිටියම අපිට උනත් තරහක් ඇති වෙනවා. මොන ගොන්තකතුරු වැඩක්ද මේ කියලා ඒකට තරහක් ඇති වෙනවා. එතකොට ඒ තරහෙන් ආපු සාධාරණ සාමකාමී තරුණ තරුණියොත් ඔක ඇතුලේ දෙවෙනි ප්‍රතිප්‍රහාරයේදී හිටියා. ඒක ඉන්දැති. නමුත් ඒක අවස්ථාව පාවිච්චි කරලා විවිධ මැර කණ්ඩායම් සහ දේශපාලන උමනාවන් ඉටු කරගන්න සූදානම් වෙච්ච පිරිස් වලටත් අවස්ථාව ලැබුණා. මෝරුන්ට මංකොල්ලකාරයන්ටත් අවස්ථාව ලැබුණා. ආණ්ඩුව අකර්මණ්‍ය වෙලා හිටියා. තරම ජනාධිපතිතුමාගේ ඉඳලා ආරක්ෂක ප්‍රධානීන් පවා ලැජ්ජ වෙන්න ඕන. ඒ ගත වූ දිනය සහ පහවදා ඒ සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිවක් කරගන්න බැරුව අකර්මණ්‍ය වෙලා හිටියා. ඒක නරකම ආදර්ශයක්. නරකම ආදර්ශයක්. සමාජයට දීපු නරකම ආදර්ශයක්. නීති ආධිපත්‍ය පිහිටුවීම කියන එක අවමේ. එතකොට ඒක ඒ අසමත් වීම තුළිනුත් නරක ආදර්ශයක් දුන්නා. අපි දැක්ක පොලිසියේ උසස් නිලධාරියෙකුට මේ කොහොමද මහා මග පහර දුන්නේ කියලා. ඉතින් එතනට සමාජයේ පෙළඹුණු
එතන පටු දේශපාලන අරමුණු තිබුණා ඉඳත් හිටියා වෙන්නත් පුළුවන් මේක තව අවුල වැඩි කරන්න. ඒ වගේම සාධාරණව කෝපයෙන් අර උද්ඝෝෂණ බිම හිටපු තරුණයෙක් ඉන්න ඇති. හරි. නමුත් ඒකේ එළියට පේන පින්තූරයේ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි මේ නරකම අවස්ථාවේදීවත් මේකෙන් පාඩම් ඉගෙනගෙන මේක නිවැරදි කරන්න සද්භාවයෙන් මැදිහත් වෙන බවක් පේන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා හදිසියෙ ගත්ත තීන්දුව ගත්තම මොකද්ද ගත්ත තීන්දුව? දැන් අද වෙනකන් අර පහර දීමට මුල් වෙච්ච පිරිස් අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ කියන්නේ අරගල භූමියට ගිහිලා පහර දීපු අය දැන් ඒ අය අත්අඩංගුවට අරගෙනනේ වෙනත් ඊට පසුව මොන හරි අපරාධ සිදු වෙනවා නම් ඒ පිළිබඳව අත්අඩංගුවට ගන්නවා. එතකොටනේ සමාජයට මේ සාධාරණත්වය කියන එක විශ්වාසය ඇති වෙන්නේ. එතකොට ඒ Facebook වල පණිවිඩ හුමාරු කරපු තරුණයෝ අත්අඩංගුවට අරගෙන හරියන්නේ නැහැ නේ. එතන ප්‍රචණ්ඩත්වයේ ප්‍රචලිත කරා නම් යම් පිරිසක් ඔවුන්ට යම් අවවාද කිරීමක් යම් මානසික බලපෑමක් ඇති කරන්න ඕන. හැබැයි අපරාධකරුවන් ලෙස යම් ආකාරයක අපරාධවල නියැලු වුණා නම් ඔවුන්ට දඬුවම් කරන්න ඕන. හැබැයි කාටත් පෙර අර සාමගාමී උද්ඝෝෂණයට පහර දීපු අය. ඒක දේශපාලන වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඒක එහෙම කරොත් තමයි මේ සමාජයේ මේ අවුල මානසික අවුල බේරන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නැහැ. අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ පිරිස් අත්අඩංගුවට ගැනීම අදත් සිදු වෙලා නැහැ. ඊළඟට මේ පක්ෂවලින් විවිධ බහුපාර්ශවීය යෝජනා ආවා. ආණ්ඩුව ඇතුලේ අයත් පිට අයත් ඒ කිසිවෙක් හැබැයි අපි ගිය සැරේත් කතා කරා ගමගමතුමා මේ අර්බුදයේ නිර්මාණය වුණේ ආර්ථික අර්බුදය හේතු කොටගෙන. මේක දේශපාලන අර්බුදයක් නෙමෙයි පළවෙනි වටේදී. මේ හිටපු අගමැතිතුමා ගැන ප්‍රශ්නයක් හරි මේ රවුල තියෙන අගමැතිනෝට අපිට නැති අගමැති කෙනෙක් ඕන හරි ඔහොම වෙන ප්‍රශ්න මේක ඇතුලේ කතා වුණේ නැහැ. නරකම දේවල් ආණ්ඩුව ඇතුලේ සිදු වුණා. සදාචාරමය වශයෙන් දේශපාලන වශයෙන් නරකම දේවල් සිදු වුණා. හැබැයි ඒවට විරෝධයක් සමාජයේ පැන නැගිලා තිබුණේ නැහැ. මේ ආර්ථිකයේ අර්බුදයත් එක්ක විදුලිය ගෑස් නැති වෙනකොට තමයි මේ පාරට බැහිම සිද්ධ වුණේ. ඒතර ආර්ථික අර්බුදයට විසඳුම් ගැන වචනයක් කතා කරන්නේ නැතුව මේ ඔලුගෙඩි මාරු කරලා දේශපාලන අර්බුදය විසඳනවා කියලා කොහොමද අපි හිතන්නේ? ඒතර මහජනයාට ඒකට උත්තරයක් ලැබෙනවා. සැබෑ උත්තරයක් හොයන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමා මොකද්ද කරේ? අර දේශපාලන පක්ෂත් එක්ක තිබුණු සාකච්ඡා එසේම තිබියදී ඒ කිසිවකට ගරු කරන්නේ නැතුව සමාජයේ මේ අඩුගානේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවකින් තොරව එකපාරම රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති බවට පත් කරා. එතකොට ඒකෙන් එතුමා ඒ ජනමරමට කෙල ගැසීමක් සිදු වුණා. මොකද එතුමා බලයට පත් වෙච්ච ජනමරම මම මෙතනට ලව් කරලා මම කියන්නේ මේ මහා පින්තූරය ඇතුලේ. එතුමා සිතන විදිය වැරදි කියලා මම කියන්නේ. එතුමා මේකේ ගැඹුර තේරුම් ගන්න නැහැ කියලා එකෙන් පේනවා කියලා මම කියන්නේ. ඒතර මේ ජනවරම නිර්මාණය කරද්දී ඒ ජනවරම නිර්මාණය කරේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කරපු දේවල් වලට පිළිතුරු හොයන්න. ඒකට විරුද්ධව, ඒකට එරෙහිව. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ භාවිතාවට එරෙහිව තමයි ජනවරම නිර්මාණය වුණේ. එතකොට එදා කරන්න හදපු දේවල්. ඒ MCC ගිවිසුම එතකොට පාස්කු ප්‍රහාරයේදී මේ රණවිරුවන් දුර්මුඛ කරලා ඔත්තු සේවා දුර්මුඛ කරලා ආරක්ෂක හමුදාව වට්ටලා එතනට පාර කැපීම සම්බන්ධයෙන් රණවිරුවන් දංගිරියට අරන් යන්න ජිනීමාවල ගිහිලා වුන්ව පාවා දීමට එරෙහිව ඊළඟට ওই විදේශ විනිමය පනත වගේ අදත් මේ අර්බුදයට එක හේතුවක්. ඒවා ගෙනල්ලා කළු වෙළඳපොළ විවෘත කරලා ජාවාරම් කාර්යයන්ට වෙළඳපොළ විවෘත කරන්නේ ගත්ත ක්‍රියාමාර්ග. ඊළඟට ඊටාම අපරීක්ෂාකාරී විදියට බැඳුම් කර විශාල වශයෙන් වැඩිම බැඳුම් කර ප්‍රමාණයක් මිලදී ගත්තේ එතුමාගේ කාලේ 12500ක් මිලියන ඇමරිකන් ඩොලර්. අද මේ අර්බුදයේ විශාල පැතිකඩක් ඒක. ඒතකොට මේවට වගකිය යුතු පුද්ගලයා පත් කරලා මේ විසඳුම් ඔහුට පුළුවන් ද විසඳුමක් දෙන්න කියන ප්‍රශ්නය අපි අහපුවම මහජනයා අහපුවම මහජනයා ඒක අහන්න නැති වුණත් මහජනයාගේ යම් ප්‍රතිශතයක් ඒව ගැන අවබෝධයක් තියෙනවා. එතකොට එතුමා ගැන ජනාධිපතිතුමා ගැන ඇති වෙන විශ්වාසය මොකක්ද? මේ විශ්වාසය බිඳෙනවා එතකොට. එතකොට තවත් මේකෙදි වැදගත්ම දේ තමයි විශ්වාසය තහවුරු කරගන්නේ. මේ සද්භාවයෙන් මේකට උත්තර හොයන්න. සද්භාවයෙන් නීතිය ආධිපත්‍යයේ පිහිටවන. නීතියට පිටින් මේක විසඳන්න උත්සාහ කරන්නේ නැහැ ජයාජාවදන කරන්න හැදුවා වගේ. ඒක පෙන්වන්න ඕන. ඒතර තමයි මහජනයාගේ මේ අවුල් සිත් සුවපත් වෙන්නේ. ඒතර එහෙම දෙයක් නෙමෙයි මේ සිදු වෙන්නේ. ඒක ඊටාම කනගාටුදායකයි. එතකොට දැන් ආයෙත් මේ විසඳුම හොයන්න උත්සාහ කිරීම ඇතුලේ ගැටුම තව වර්ධනය වෙලා තව ඒ කියන්නේ දේශපාලන ගැටුම් තව වර්ධනය වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට එතුමාට ජනවරමක් නැහැ. එතුමාට බැරි වුණා. එතුමා ලක්ෂ 5ක් ගත්තා ඊට කලින් මැතිවරණේ. එතුමාට බැරි වුණා තනියම දිනන්න අවශ්‍ය
ඡන්ද ටිකවත් ගන්න. මහජනයා එතුමා ප්‍රතික්ෂේප කළා. තම ජනාධිපතිවරයා ප්‍රකාශ කරන සමග යන බලවේට මේ සඳහා ආරාධනා කරා කිසිවෙක් ඉදිරිපත් උනේ නැහැ. මේක රටක ආණ්ඩුවක් නැතුව තියෙන්න බෑ. ස්ථාවරයි. මේ අස්ථාවරත්වය නිසා මේ එක එක්කෙනා අතට බලය විතන් වෙනවා. ඒ බලවන්තයා මේක ඇහිඳගෙන තමන්ට ඕන විදිහට හැසිරෙන්න ගන්නවා. ඒ නිසා වහාම ආණ්ඩුවක් පිහිටවීම අතිශය වැදගත් වුණා. ඒ නිසා සජිත් ප්‍රේමදාස පවා මේකට ප්‍රමාද වුණ හේතු කොටගෙන තමයි මේ තීන්දුව ගත්තේ කියලා එතුමා සාධාරණීකරණය කරනවා මේ කාරණේ. මම හිතන්නේ එතුමා ඒ කියන දේ ඇත්තම නෙවෙයි කියලා. මොකද මේ දේශපාලන පක්ෂ වලින් එතුමා සාකච්ඡා කරමින් හිටපු ඔය ආණ්ඩුවෙන් ස්වාධීන වෙච්ච පාර්ශව විශේෂයෙන්ම ඔවුන් අගමැති කෙනෙක් යෝජනා කරලා තිබුණා. ඒතර ඔවුන් සමග අවසාන වටේදී සාකච්ඡා කරන්න ඕන. ඔවුන්ගෙන් අහන්න ඕන උඹලා මේක විසඳන්න මට බැරි හින්දානේ උඹලා දැන් මේ කියන්නේ මේ වෙන අන්තර්කාලීන ආණ්ඩුවක් ඕන හින්දා. එහෙනම් කියන්න මට විසඳුම. මැජික් එකක් පෙන්වන්න බෑනේ. විද්‍යාව වලින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑනේ. එහෙනම් ඒ පක්ෂ 11න් අහන්න ඕන කවුද ඕගොල්ලෝ යෝජනා කරන අගමැතිවරයා කොහොමද ආර්ථිකයේ මේ ප්‍රශ්න විසඳන්නේ? එහෙම යෝජනාවලියක් අද වෙනකන් කිසිවෙක් ඉදිරිපත් කරලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරලත් නැහැ. අපි අතරම මේ ආණ්ඩුවට බලපෑම් කරන්න ඕන මහජනයා රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් අඩු ගානේ සතියක් ඇතුළත එතුමාගේ ඒ පත් කිරීම පිළිගන්න නම් ඔහුට පුළුවන් කියලා පිළිගන්න නම් කොහොමද මේවා කරන්න කියලා ඉදිරිපත් කරන්න ඕන වැඩපිළිවෙල. දැන් වැඩපිළිවෙලක් නැතුව ඔලු ගෙඩියක් මාරු කරලා තියෙනවා. සමාජයට පිළිගන්න බැරි ජනවරමට පටහැනි. ඒතර අර්බුදේ විසඳනවද වර්ධනය වෙනවද කියන එක තමයි අපිට බලාගෙන ඉන්නේ. අපි ඉදිරියේදී කතා කරමු දැන් අන්තර්කාලීන ආණ්ඩුවක් අවශ්‍යයි කියපු කණ්ඩායම පැත්තකින් ඉද්දි මෙතුමා පත් වෙනවා. එතකොට එතුමාට ඉතිහාසයේ එතුමා කී වතාවක් අග්‍රාමාත්‍ය වුණාද ප්‍රශ්න ටික විසඳගත්තද කී වතාවක් මේ ව්‍යවස්ථාව අපි ප්‍රතිසංවිධානය කරාද නැවත හැදුවද අපි ටිකක් ඓතිහාසිකව හිතලා බලන්න කාලේ කොච්චර අපි IMF එක දක්වා ගියාද කොයිතරම් අපි එතුමාට අවස්ථාව දුන්නද හැබැයි නැවත වතාවක් අපි හොද මඩේ දානවා වගේ මේ මොකද්ද කරමින් ඉන්නේ. ඒක මේකද අරගල භූමිය විසින් ඉල්ලා සිටියේ ඒකද ඇතැම් අයගේ දේශපාලන අරමුණ ඒක වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ. අපි බලන්න වෙනවා අපි රට කොතනින් කොයිබට යයිද කියලා. අපි කතා කරොත් නීතිඥ ශ්‍රීලාල් විදගේ මහත්මයා දැන් ශ්‍රී ලංකාවේ බරපතලම ප්‍රශ්නයක් තමයි පහුගිය දවස් කීපය තුළ අපි අත්විඳේ. ඒ තමයි මේ සිවිල් පුරවැසියන් තරුණයින් අපි හිතනවා ඒ අර්ගල භූමියේ හිටපු තරුණයෝ නෙවෙයි කියලා දැඩිව විශ්වාස කරනවා. මොකද සමහර ටිකක් දේශපාලන සවිඥානිකත්වයක් තියෙන මේ අර්බුදයේ සැබෑ දිගපරල තේරුම් ගත්ත ඒකේ දර්ශනය තේරුම් ගත්ත උදවිය බොහොම සාමකාමීව හැසිරුණේ. අපි දැක්ක සමහර අය වැවට තල්ලු කරලා ටිකක් අපිට ඒවට ඇත්තරම සමහරවට මේ හාස්‍යෝත්පාදකයි. ඒ කියන්නේ ඒ දුන දඬුවම්. හැබැයි ඒක ඊටාම බරපතල විදිහට ලේ දකින්න තත්ත්වයට පත් කරනවා. අපි බලාපොරොත්තු නැහැ. මේක මේ සිවිල් මිනිස්සු මේ නීති අතට ගන්න යනවා. මොකද මේකට හේතුව? ඔව් ගෞගේ මහත්මයා ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ නිම්නාද වැඩසටහනට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයෙක් විදිහට සත්‍ය වශයෙන්ම ඔබතුමාගේ ප්‍රශ්නයේ ආශ්‍රයෙන් මගේ පිළිතුර ආශ්‍රයෙන් යමක් සමාජගත කරන්න ලැබීම මාලද භාග්‍යයක් කියලා මම මුලින්ම ප්‍රකාශ කර සිටිනවා. ඇත්ත වශයෙන්ම වෛද්‍ය වසන්ත මහතාත් සමග මම එකග වෙනවා. එතුමාගේ අදහස් දැක්වීම මම අහුම්කන් දුන්නා හොඳින්. සත්‍ය වශයෙන්ම දැන් සිදුවෙන්නේ කුමක්ද අපේ මාතෘකාව? මේ අරගලය මේවා අපිට මේ එදා මෙදා තුර අහන්න ලැබෙන කන වැකෙන මාතෘකාව. ඉතින් අපි බලන්න ඕන මේ ඔබතුමාගේ ප්‍රශ්නයට යන්න ඉස්සෙල්ලා මොකක්ද සැබෑවට මේ අරගලය කියන්නේ? අරගලය ඇති වෙන්නේ මොකක් නිසාද කියලා. අපි දන්නවා විවිධ කාරණා පදනම් කරගෙන අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ විවිධාකාරයේ අරගලයන් නිර්මාණය වුණා. මෙතුමා පැහැදිලි කරපු ආකාරයට අපිට ඒ සම්බන්ධ අත්දැකීම් තිබෙනවා. ඒ අත්දැකීම් වලින් අපි උගත් පාඩම් මොනවද කියලා පළවෙනි ප්‍රශ්නෙට ඔබතුමා ඇහුවා. ඉතින් සත්‍ය වශයෙන්ම මේ නිදහසෙන් පස්සේ වසර ගණනාවක් තිස්සේ අපි අත්දැකපු මේ දේශපාලන කාරණා මත මේ ජනතාව විවිධාකාරයෙන් විවිධ මට්ටමින් පීඩාවන්ට පත් වුණා. ඒ පීඩාවන් විඳදරාගෙන හිටියා. විඳදරාගෙන ඉඳලා මේ 2022 වර්ෂය වන විට අපි විශාල නොවිදිනා දුක් විඳලා විශාල පීඩාවන් වලට අපේ රටේ මහ ජනතාව මුහුණ දුන්නා. අන්න ඒ පීඩාවන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අරගලය මතුවෙන්නේ. මේ ගෝඨාගෝගම එහෙම නැත්නම් මයිනාගෝගම ලෙස හඳුන්වන්නට යෙදුණු මේ අරගල භූමීන් වලට මත්තෙන් ජනාධිපති නිල නිවස වට කරන වෙලාවේ තිබුණු අරගලයේ තමයි මම මුලින්ම දකින්නේ මේ අරගලයේ නිර්මාණය වෙච්ච අවස්ථාවක් විදිහට. සත්‍ය වශයෙන්ම ඒ වෙලාවේ පාරට බැස්සේ කවුද? මේ පාරට බැස්සේ මේ දේශපාලනික කාරණා පදනම් කරගෙන නෙමෙයි වෙලාවේ.
ඇත්තටම මේ දැනුණු පීඩාව. ඔව් අපිට දැනුණු පීඩාව. අපි ගෑස් නැහැ, අපි පෝලිම් වල ඉන්න ඕන, අපිට පෙට්‍රල් නැහැ, ජීවන බර ඉහළ උසල ගන්න බෑ. මේ සියලුම දේවල් බඩු ගණන් ගිහිල්ලා හිතු ගණන් වලට විකුණනවා. ගණන් වලට යනවා. කඩු කඩ මුදලාල්ලා බිහි වෙලා තියෙනවා. මිනිස්සු විවිධ දේවල් පසුගිය කාලේ තිබ්බ කොරෝනා නිසා බඩු ගණන් ගියා. දැන් වෙනකොට ඩොලර් හිඟේ නිසා බඩු ගණන් යනවා කියලා මිනිස්සුන්ට කියලා මේ මිනිස්සු පීඩාවට අතිශය පීඩාවටපත් වුණා. අන්නේ පීඩාවේ ප්‍රතික්‍රියාවක් විදිහට තමයි මිනිස්සු මේවට කවුද විසඳුම් දෙන්න ඉන්නවා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නේ පාලකයා. පාලකයා විසින් ජනතාව පීඩාවට පත් කරද්දී අන්න ඒකට විරුද්ධව තමයි ජනතාව කැරලි ගහන්නේ අරගල කරන්නේ. ඒ නිසා දැන් මේ අරගලය සුජාත අරගලයක් කියලා තමයි මම මගේ පෞද්ගලිකව දකින්නේ. හැබැයි ගමගේ මහත්මයා මේ සෑම දේශපාලන කාරණාවකදීම මේ සෑම මුලින් සුජාතභාවයක් තියෙන දේවල් වලට කිසියම් අවස්ථාවක මේ සුජාතභාවයේ නිහින කරන්න නැති කරන්න විවිධ දේවල් බලපානවා කියලා අපි පොදු එක පිළිගන්නට ඕන කාරණාවක්. බලමු අපි දැන් මේ පසුගිය සතියේ එනම් 9 වෙනිදා මේ අරගල අර එතනින් මම කියවතනින් පටන් ගත්ත අරගලය මේක විධිමත් වුණා. විධිමත් වෙලා මේ අරගල ස්ථානයක් නම් කරලා තිබ්බා. ස්ථානටම ගිහිල්ලා සාමකාමී අරගලයක් තමයි අපේ රටේ ජනතාව එදා අරගෙන ගියේ. කලාකරුවෝ විවිධ නිර්මාණ ඒකට විවිධාකාරයේ විවිධ පාර්ශවයන්. ඊට පස්සේ ඒකට නමක් දුන්නා නිර්පාක්ෂික අරගලය කියලා. සත්‍ය වශයෙන් මම විශ්වාස කරනවා ඒක නිර්පාක්ෂිකයි මුල් අවස්ථාවේදී. ඒ අරගලයේ පසු කාලේ විවිධ හැඩයන් ගත්තට ඒ විවිධ හැඩයන් වලට ආවට නමුත් මුල් අවස්ථාවේ තිබුණු නිර්පාක්ෂික අරගලය තමයි දිගින් දිගටම ගියේ. ඒකට විවිධ දේශපාලන මත අදහස් දක්වන කලාකාරයෝ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ආගමික පූජකවරු සියලු දෙනා සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙලා ඒ එක හඬින් කිව්වේ මොකක්ද මේ පාලකයා විසින් මේ රටේ ජනතාව පීඩාවටපත් කරනවා පාලකයා ගෙදර යන්න කියලා. එතන යම් අඩුපාඩු විවේචන තියෙන්න පුළුවන් ගමගේ මහත්මයා. නමුත් ඒ අරගලය සදාතනික අරගලයක්. ඒක මේ අවස්ථාවෙන් නිම වෙන එකක් නෙමෙයි මගේ පෞද්ගලික හැඟීම. පාලකයාට විරුද්ධව ජනතාව අරගල කළ යුතුයි. එවිට තමයි පාලකයා නිවැරදි මාවතට ගන්න හැකියාව ලැබෙන්නේ අපිට. ඉතින් ඒක සිද්ධ වුණා. ව්‍යවස්ථානුකූලව ජනවරමකින් පත්වෙච්ච අගමැතිවරයෙක් ගෙදර යන්න තැන දක්වා මේ අරගලය ප්‍රබල වුණා. ඒ අරගලේ අපිට අරගලේ දිනාගත් දේවල් මොනවද කියලා හෙව්වොත් අපි ගොඩාක් දේවල් දිනාගත්තා. රට දේශපාලන අවස්ථාවට ගියා තමයි. නමුත් ඔවුන්ගේ අපේක්ෂාවන් ඒ අවස්ථාවේ තිබ්බ පීඩාකාරී පාලකයාව ගෙදර යවන්න කරගත්තා. ඉතින් පස්සේ මොකද වුනේ? හැබැයි ඒ ගෙදර ගිය ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මම පෞද්ගලික නීතිඥවරයෙක් විතර දකිනවා. මම කොහොමත් ප්‍රචණ්ඩත්වයට කැමති නැහැ. ප්‍රචණ්ඩත්වයක් මුල් අවස්ථාවේ ඉඳලම අරගලයේ තිබ්බේ නැහැ. ඒකට කිව්වේ නිර්පාක්ෂික සාමකාමී අරගලය කියලා. අපි කලින් අරගලවලදී දැක්කේ ආයුධ අරගෙන පොලිසිය වලට පහර දීලා ප්‍රහාර එල්ල කරලා රාජ්‍ය බලය දිනා ගන්න කරපු අරගල විදිහට තමයි ඒව දැක්කේ. නමුත් මේක ඉතා වෙනස්. මේකට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට මේ ගහලා රාජ්‍ය බලය ගන්න උවමනාවක් තිබ්බේ නැහැ. මේ පාලකයා යන වැරදි මාවත වෙනස් කරලා යහපත් දිශානතියකට ගන්න තමයි අවශ්‍යතාවය මැතු වෙලා තිබ්බේ මේ අරගල කරුවන්ට. මම කැමතිනේ අරගල කරුවෝ කියන අපිත් අරගලේ සමාජිකයෝ අපි සියලු දෙනාම අරගලයට යන්න ඕන. අරගලයේ කරේ මේ පාලකයාව හරි පැත්තට ගන්න. හැබැයි අවාසනාවන්ත විදිහට අපි දැක්කා එදා අරලියගහ මන්දිරයට රැස් වෙච්ච පිරිස කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ මිනිස්සේ රටේ ජනතාව දන්නවා කවුද කියලා. ඒ අය හොඳට කාලා බීලා එළියට බැහැලා අර නිර්පාක්ෂික අරගලයට පහර දුන්න ආකාරය බලන් හිටියා. ඔය මේ වෙලාවෙත් මට මතක් වෙනවා අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා විශ්වාසදායක ආරංචි මාර්ග තිබිලා ඒක වැළැක්ුවේ නැහැ කියලා තමයි චෝදනාව එල්ල වුණේ. මේකෙදිත් අපි දැක්කා මේ රටේ තාක්ෂණයේ දියුනේ මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රමවේදය දියුනේ මේ වගේ වෙලාවල් වලදී මේ ස්ථානයේ මේ නිර්පාක්ෂික අරගලයට කිසියම් කෙනෙක් පහර දෙනවද නැද්ද කියන එක පිළිබඳ ආරක්ෂක අංශක දැනගෙන හිටියේ නැහැ කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. යම් ආකාරයක තොරතුරක් එන්න ඕන. එතකොට රටේ නීති හා සාමය රකින්න අය පොලිසිය ප්‍රමුඛ යුද හමුදාව මේක පාලනය කරගන්න මැදිහත් වීමක් කරන්න තිබුණා. ඒක පාලකයා විසින් කළ යුතු දෙයක්ව තිබුණා. නමුත් අපි දැක්කා එදා ඒ සියලු දෙනාටම පහර දීමක් සිද්ධ කරා. ඊට පස්සේ තමයි ප්‍රතිප්‍රහාරයකට යන්න සිද්ධ වුණේ. බලන්න ගමගේ මහත්මයා ඒ ආකාරයෙන් ඒ පහර දීම සිද්ධ වුණාට පස්සේ ඇතිවෙච්ච ප්‍රතිප්‍රහාරය කොයිතරම් ප්‍රචණ්ඩ වුණාද කියන එක. අපිට
මුලින්ම කරන්න යෙදුණු ප්‍රහාරය වළක්ව ගන්න තිබුණා නම් අපිට මේ තරම් විනාශයකට ඒක ව්‍යාප්ත වෙන්නේ නැහැ. ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඒකට බය නැති වුණා. එළියට බහැලා කාගේ හරි ගෙයක් බින්දින්න කාට හරි තාම දුෂ්ට විදිහට මම කියනවා ඒක අමානුෂික විදිහට පහර දෙන්න තිබ්බ බිය නැති වුණා අපිට. ඒකට හේතුව හිට ඔබ දකින්නේ මොකද්ද? ඔව් මෙහෙමයි. දැන් ඒක අපි මේ අද ජංගම දුරකථන හැමෝම අතේ තිබෙනවා. මේ සමාජ මාධ්‍ය ප්‍රබලයි. ඒ වගේම මාධ්‍ය මගින් විවිධ දේවල් අපිට දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට ඒ වෙලාවේ දැන් මේ පහර දීම් වුණාට පස්සේ සියලු දෙනාම සංවිධානය වෙන්න අවශ්‍ය අවස්ථාවන් ඇති වුණා. නිදහස් මනසක් තරුණයෝ ඔවුන්ට මේ ජංගම දුරකථනයක් තියෙනවා මේ සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. එන්න දැන් එන්න අපි එකතු වෙමු. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ සැබෑ අරගල කලෝද මොවුන්ගේ අරමුණ මොනවද? දැන් අපි දන්නවා මේ අරගල භූමිය බොහොම සුද්ධ වූ බිමක්. එකට විවිධ පාක්ෂිකයන් එන්න පුළුවන්, විවිධ ජනවර්ග එන්න පුළුවන්. මෙතෙක් තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවීම හේතුවෙන් පොදුවේ රාජ්‍යයත් එක්ක තියෙන වෛරය පිරිමසා ගන්න හොඳම කාරණා අවස්ථාවක් මේක. ඒ කියන්නේ අපි කියමු කණ්ඩායම් 10ක් ගත්තත් අපි කියන්නේ එකම සටන් පාට වෙන්න පුළුවන්. හැබැයි ඒ කට්ටියගේ පක්ෂයේ කණ්ඩායමේ අවසන් අරමුණ වෙනස් වෙන්න පුළුවන්. ඒක පැහැදිලිනේ. දැන් අපි එක බස් එකේ නැගලා කොහේ හරි ගියාට කට්ටිය බහින තැන් වෙනස්. ඒ කට්ටිය යන කාරණා වෙනස්. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒකෝ දැන් ඇත්තටම අපිට මේකෙන් සටන බේරන්නත් ඕනේ. මේ සටන වටා නැත්නම් අරගල භූමිය බේරන්නත් ඕනේ. අරගල භූමිය වටා සැබෑ අරගලයට වින කරන නැත්නම් ඒ අයාලේගෙන යන උත්සාහ කරන නැත්නම් ඒ පාවිච්චි කරලා තමන්ගේ පුද්ගලික අරමුණු ස්වාර්ථය වෙනුවෙන් කටයුතු කරන ඒ කණ්ඩායම් ටිකත් මේකෙන් බේරලා දෙන්න ඕනේ. ඒක අරගල භූමියේ ඉන්න සහෝදර සහෝදරියන්ට අතිශය වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් මේ චෝදනා තියෙනවා අපි ඉදිරියේදී කතා කරනවා. නැත්නම් එක් දේශපාලන කණ්ඩායමක් යනකොට පහර දෙන්නත් තව කණ්ඩායමක් යනකොට ඒකට ප්‍රතිවිරුද්ධයක් කියලා නොවෙන්නත් මේක හේතු තියෙනවා. ඒකට සමහරු කියන මේක නිර්පාක්ෂික නෑ. මේකේ කවුරු හරි පක්ෂ ඉන්න. හැබැයි එහෙම තර්කයකුත් තියෙනවා. තව කට්ටිය නෑ නිර්පාක්ෂිකයි. ඇත්තටම මේ සියලු දේවල් මේක ඇතුළේ තියෙන්න පුළුවන්. ඒකට අපි කල්පනා කරමු, අපි බලමු, අපි විභාග කරමු මේ පසු තත්වයන්ගෙන් නිරන්තරවම අපිට ඉතිරි වෙන්නේ යමක් ඉගෙන ගැනීම. ඒ කියන්නේ ඓතිහාසිකව දැන් යුග දශක ගණනාවක ඉතිහාසයක් දේශපාලන ඉතිහාසයක් තියෙනවා අපිට උගත් පාඩම් ගන්න. හැබැයි මේ කෙටි කාලයක් ඇතුළත අපිට උගත් පාඩම් ඉගෙන ගන්න තියෙනවා. හැබැයි හෙට දවස් අපි නිර්මාණය කරගන්න ඕනේ. හෙට රට කොතෙන්ද ගෙනියන්නේ කියලා ඔබට මට තීන්දුව කරන්න වෙන්නේ මේ ඓතිහාසිකව අපි ඉගෙන ගත්ත පාඩම් වලින්. එසේ නොකිරීමෙන් අපි රට කොයිතරම් අනතුරේ දාලා තියෙනවද? ඒ නිසා ඔබත් පුරවැසියෙක් මාත් පුරවැසියෙක් අපි හැමදෙනාම මේ රටේ වගකීමක් දරන කණ්ඩායමක්. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා වඩා හොඳ දේ කරන්න, වඩා නිවැරදි දේ කරන්න, වඩා සාධාරණ දේ කරන්න. ඒකට අනුබල දෙන්න, ඒකට මඟ පෙන්වන්න. ඒ නිසා අපි ටිකක් එතෙන්ට රට ගෙනියන්න උත්සාහ කරමු. ওই කලකිරීම වේදනාවන් මේ සියල්ල පස්සේ කළා අපි එකාමෙන් මේ වෙලාවේ නැගිටින්න වෙනවා. අපේ ප්‍රශ්න ඉවර නැහැ කියලා අපිට තේරෙනවා. ඉන්නද සජීවී සංවාදයේ පළමු විරාමයට අපි ඔබෙන් අවසර දෙනවා. රැඳෙන්න අප සමග. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ අර්බුදය කොයිබටද කියන මාතෘකාව ඔස්සේ. ඔබ මා හොඳාකාරව දන්නවා අපිට මේ නිර්පාක්ෂික සටන් බිමක් නැත්නම් අරගල භූමියක් කියලා කියන්නේ මහා නිධානයක් වාගේ. මොකද ඓතිහාසිකව අපි සුදේශකයන්ගේ නිදහස වෙනුවෙන් සටනක් අවශ්‍යය. ඒ නිසා ඒ සුදේශකයාගේ අනාගත ජයග්‍රහණය පිණිස ඔවුන් බොහොම එකාමෙන් අරගල භූමියකට ඇවිල්ලා මේ රට මේ පරාධීනත්වයෙන් ගලව ගන්න ඕනේ. ඔවුන්ට නව නිදහසක් අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිතය වඩා සැපවත් කරකට ගෙනියන්න ඕනේ. ඔවුන් නමින් උපදින දරුමුණුවන්ගේ ජීවිත වඩා සැපවත් කරන්න ඕනේ කියන අදහසක්, දර්ශනයක්, මතවාදයක් ජාතිකවාදී සංවිධාන සහ ප්‍රගතිශීලී මිනිසුන් අතර තිබුණා. ඒකෝට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සටන් බිම අපි පටන් ගත්තේ මේ මිරිහානෙන් කියලා. එහෙම නැත්නම් මේ ගෝඨාගෝ ගමින් කියලා. නැහැ. ඒතකොට අපි මේ ක්‍රමවේදයේ පළවා හරින්න. අපි ගෙවල් කුඩු කරාට මිනිස්සු මේ සමහර විට ගුටි බැට දුන්නට අපි ක්‍රමවේදය තාම රකින්නවා. ඒතකොට ඒතකොට අපි බොහෝ අය කියා සිටියේ මේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියලා. ඒතකොට සිස්ටම් එක එසේ පවතිද්දී ඒකට නැවත අලුත් පුද්ගලයන් පත් කරමින් ඒ අය ඉවත් වෙමින් යන ක්‍රමයටමද අපි මේ අරගලය කරේ නෑ. සැබෑ අරගලයට මම හිතන්නේ වසන්ත බණ්ඩාර මහත්තයා ඊට වඩා දිගක් තියෙනවා. ඊට වඩා දැක්මක් තියෙනවා. ඒක දැන් අපිට පුළුවන් සමහර විට සමහර අයගේ අරගලය මෙතනින් නවතිනවා. ඒ තමයි මේ ඔවුන්ගේ දේශපාලන අරමුණ ඊට උනහම මේක නවත්තනවා. ඒතකොට දැන් හැබැයි මේ අපි මේ අරගලය ඊටාම
වෙන පැතිවලට යෑමේ අවධානමක් තියෙනවා කියලා මේ මොහොතේ මේ පොඩි ප්‍රශ්න ගොඩක් තියෙන පොඩි ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන. ඒක තමයි සමහර දේශපාලඥයන් මේ අරගල භූමියෙන් එළවා දාන්නත් සමහර අය වීරයන්සේ සලකන්නත් පිළිගන්නත් නිකන් ඒකට දේශපාලනික අරමුණු තියෙනවද නැත්නම් මොකද අරගල භූමියේ සංයුතිය වෙනස් වෙනවා. සමහර දවසට රාත්‍රීන් වල ඒ යන ජන සංයුතිය අනුව පේන්න පුළුවන්. දැන් මේක ඒ තරම් අවධානමක් නැද්ද මේ නිර්පාක්ෂික සටනට අවධානමක් නැද්ද සමහර පක්ෂවල අය ගිහිල්ලා හේතු වෙන්න දරන උත්සාහය ඇතුලේ? ඔව් අතන ගමක මෙතුමා මේකේ පොඩි න්‍යායාත්මක පැතිකඩක් තියෙනවා. ඒක නීරස වෙන්නත් පුළුවන්, සමහර අය පිළිනු ගන්නත් පුළුවන් මේ හැමදාම කුමන්ත්‍රණ න්‍යායක් ගෙනවා කියලා. නමුත් මේක කියන්න ඕන ගමක මෙතුමා මේ මහා පින්තූරය ඇතුලේ තමයි අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ අරගලයේ ස්වාධීනව පැන නැගුණා සමාජයේ තිබුණු කෝපය ප්‍රකාශ කරන්න සද්භාවයෙන් අරගලයට සම්බන්ධ වෙච්ච ඒ තරුණ කොටස් වලට මේ අගෞරව කිරීම නෙමෙයි මේකෙන් කරන්නේ. ඒ කියන්නේ ඒ ඔවුන්ගේ සාධාරණ යුක්තිසහගත සටන. දැන් අපිට ඕන තරම් උදාහරණ තියෙනවා ලිබියාවේ සත්‍ය වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා සම තරුණයෝ පාරට බැස්සේ. හැබැයි අවසන් වුණේ කොහොමද? ඔවුන්ගේ ජීවිතත් විනාශ කරගෙන සමස්ත රාජ්‍යයත් වටලා රාජ්‍යයේ සම්පත් විනාශ කළා මහා විනාශයකින් නැවතුනේ. ඒතර ඒ උමනාව තිබුණේ වෙනත් බලවේගයකට. එතකොට යුක්‍රේනයේ අපේ මේ තත්ත්වයන් හුඟක් වෙලාවට මේ අධ්‍යයනය කරාම බොහෝ සමානකම් තියෙනවා. දැන් මේ අරගල බිමේ වුණත් ඒ සද්භාවයෙන් අරගලය ආරම්භ වුණාම ඒකට විවිධාකාරයේ පිරිස් විවිධ විදියට ඒක මෙහෙවන්න උත්සාහයන් ගත්තා. ඒක දකින්න තිබුණා. දැන් එක පැත්තකින් අපි ගිය සැරේත් සඳහන් කරා අපිට සාක්ෂි තිබුණා ඔය අපි කියන වංචාවන්ට දූෂණයන්ට විරුද්ධව තමයි මේ තරුණයෝ පෙළගැහිලා හිටියේ. හැබැයි සීනි බදු වංචාවට පොල් තෙල් බදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයෝ එතනට ඇවිල්ලා කෑම දීලා ඒවා උදව් කරා. ඕම් මේක ප්‍රාර්ථනා කරනවා මේක වැඩෙන එක හොඳයි කියලා. තවත් විවිධාකාරයට ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනීම සඳහා ක්‍රියාත්මක වෙච්ච සිංහල බෞද්ධ බහුතර බලවේගය. ඒ උහුරු වංගලසායේදී දීපු දිවුරුම සම්බන්ධයෙන් ඒක සම්බන්ධයෙන් දැඩි ඒකට පහර දෙන්න ඒ සිංහල බෞද්ධ බලවේගය දුර්මුඛ කරන්න ඕන කියලා සිතන පිරිසක් හිටියා. ඒක ඔවුන්ට අනතුරක් ලෙස දකින විවිධ ආගමික අන්තවාදී බලවේග. ඒ නිසා ඔවුන් බැලුවා මේක අවස්ථාවක් කරගෙන මෙතන අවුල වර්ධනය කරන්න. ඔවුන් මේක ඇතුලේ නියෝජනය වුණා. එතකොට ඒ ආදී වශයෙන් විවිධ බටහිර බලවේග ඔවුන්ට අවශ්‍යයි මේ විවිධාකාරයට රාජ්‍ය දුර්වල කරලා අපි එකට කියනවා ආපදා අධිරාජ්‍යවාදය කියලා. මම පොඩි උදාහරණ දෙකක් කියන්නම්. එකක් තමයි සුනාමිය කාලේ. ඒතර සුනාමියට පෙර ඔය දැන් අගමැතිතුමා පත්වෙච්ච අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තාවකාලික සටන් විරාම ගිවිසුම අත්සන් කරලා තාවකාලික ආණ්ඩුව කියලා ප්‍රභාකරන්ට පාලන බලයක් නීතිගතව ජාත්‍යන්තර ගිවිසුමකින් ලබා දෙන්න උත්සාහ කළා. ඒ සමාජයේ විරෝධය නිසා ඒක කරන්න බැරි වුණා. ඒතර එහෙම බලවිහියක් හදපු සුඩානය අද දෙකට බෙදිලා බල්ලු වගේ මරා ගන්නවා. ඒතර ඒක කරන්න බැරි වුණා සමාජයේ විරෝධය නිසා. හැබැයි මොකද කරේ? සුනාමිය ආවට පස්සේ ඒ සුනාමිය යොදාගෙන ඒ ආපදාව ස්වභාවික ආපදාව යොදාගෙන සුනාමි සහන මණ්ඩලය නමින් අර දෙයම ගෙනාවා. හරි. එතකොට ඒකට නැවත වටයකින් සමාජයේ විරෝධය ගොඩ නැගුණම ඒක පරාජය කරන්න පුළුවන් වුණා. හැබැයි සුනාමි සහන මණ්ඩලයට හා කිව්වනම් අද වෙනස් තත්ත්වයක්. අද මේ කතන්දර නෙමෙයි තියෙන්නේ. එහෙනම් අපි උතුරු නැගෙනහිර දෙපැත්ත බෙදිලා රට දෙකට බෙදිලා මරා ගන්න තත්ත්වයක් තියෙනවා. එතකොට මේ ආපදාවන් දැන් මේ ආර්ථික ආපදාව යොදාගෙන ඔවුන්ගේ භූදේශපාලන අරමුණු ඉටු කරගන්න ක්‍රියාන්විතයක් මේකේ තියෙනවා. සමහරව මේක පිළිගන්න එකක් නැහැ. හැබැයි ඒකට සාක්ෂි තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඊයේ පෙරේද සුබ්‍රමණියම් ස්වාමි කියනවා ඉන්දියන් සුබ්‍රමණියම් ස්වාමි කියන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රධාන පෙළේ උපදේශකයෙක්. අජිස් ඩෝවාල් කියන රෝ සංවිධානයේ උපදේශකයාටත් වඩා ඉහළින් ඉන්න කෙනෙක්. ਉਹ ජාත්‍යන්තර මට්ටමේ විවිධ විද්වත් සංවිධාන ජාලයක ඉන්න කෙනෙක්. ඔහු කියනවා ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය ඉන්දියාවට හතුරු බලවේග විසින් තමන්ගේ වාසියට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ රුසියාව සහ චීනය වගේ රටවල් මේ වෙලාවේ උදව් කරන්න ඇවිල්ලා ඔවුන් මෙතන තහවුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාව වහාම හමුදාමය මැදිහත් වීමක් කළ යුතුයි කියලා උහිතා පැහැදිලිව කියනවා. හමුදාමය මැදිහත් වීම කියලා ඌ අදහස් කරන්නේ වහාම හමුදාව යවන්න කියන එක නෙමෙයි. ශනික මැදිහත් වීමක් අවශ්‍යයි. මේ කතාව මේ අභියෝගයට ලක් වෙනවා. ඔව් අභියෝගයට ලක් වුණාට කවුරුත් එක ඉල්ලාස් කරගත්තේ නැහැ. ඒක ඉන්දියන් ආණ්ඩුව ඒක බරපතල කම නිසා ඒක විවිධ ආකාරයට තනුක කරන්න හැදුවා. නමුත් ඒ සමස්ත
ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ඊට සමගාමීව තව බොහෝ ප්‍රකාශ සිදු වුණා. මේකට මැදිහත් වෙන්න ඕන කියන එක. ඊළඟට මහා බැංකුවේ රුපියල අවපාවනය කරන්න විශාල වශයෙන් ඉන්දිය මැදිහත් වීමක් සිදු වුණා කියලා අපි චෝදනා කරා. මෙතනත් චෝදනා කරා පුවත්පත්වල. ඊයේ අරුණ පුවත්පතේ මම සම්පූර්ණ පිටුවක මේ සම්බන්ධ චෝදනාවක් ඉදිරිපත් කළා තියෙනවා. එහෙනම් ඒක බොරු නම් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් මම CID අරන් ගිහින් ප්‍රශ්න කරන්න පුළුවන්. මේ රුපියල වට්ටලා ආර්ථිකය වට්ටලා අපේ ඉන්දියාවේ රුපියල භාවිතා කරන තැනට පත් කරන්න චීනය සහ රුසියාවෙන් දුරස් කරලා ඒ සමතතාව බිඳින්න ඉන්දියාවට උවමනාවක් තියෙනවා. ඒතර මේ ආපදාව වුන් යොදා ගන්නවා. ඒතර මේ සටන් බෙබේ ඉන්න සෑම තරුණයෙකුට මේක අවබෝධයක් තියෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. එහෙම තියෙන්න බෑ. එහෙම ස්වභාවිකව පැනනගෙන සමාජයේ තියෙන තත්ත්වයක් තමයි උන් භාවිතා කරන්නේ. ස්වභාවික ආපදාව පාවිච්චි කරා මේ ආර්ථික අපදාවත් ඒකෙදි භාවිතා වෙනවා. එතකොට ඒක එහෙම තත්ත්වයක් තියෙනවා කියලා මේ සටන නොකළ යුතුයි හරි ඒක අසාධාරණයි කියලා නෙමෙයි මම කියන්නේ. අපි මේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් වෙච්ච ගමන් ඇමරිකන් තානාපතිය වරු ඒ සියලු දෙනා ආශිර්වාදය පළ කරනවා. ඒත් අපි කල්පනා කරන්නේ මේක සම්පූර්ණයෙන් මේ අර්බුදය විසඳ ගන්න උදව් කරයි කියලා. ඔවුන් විසින්ම නිර්මාණය කරපු අර්බුදයක්. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා ගත්තොත් එතුමා තමයි දැනට ජීවතුන් අතර ඉන්න මේ අර්බුදය නිර්මාණය කරන්න දායක වෙච්ච දේශපාලන නායකයන්ගේ ප්‍රමුඛයා. ඉතුරු අය දැන් මිය ගිහිල්ලා ජයජාවදන මහත්මයා, රෝනී දෙමල් මහත්මයා වගේ අය. දැනට ජීවත් වෙන අය අතරින් ප්‍රමුඛයා. 77 මේ මොඩලය හදාගෙන ඇවිල්ලා මේ එතුමා දූෂිතයෙක් නෙමෙයි. එතුමා හොරෙක් නෙමෙයි, ඒක පැහැදිලි. එතුමා අපේ ජාතික සංවිධානවල දේශපාලන හතුරෙක්. ඒක අපි විවෘතව එතුමාට කියනවා. හැබැයි එතුමාට අපි කරු කරනවා. එතුමා යම් ප්‍රතිපත්තියක ඉඳගෙන මේ නියෝ ලිබරල් මේ ගෝලීය ඌමනාවන් වෙනුවෙන් නිර්භයව පෙනී සිටින කෙනෙක්. ඔහු මේ එන්නේ 2003 ආරම්භ කරලා 2003 ඔහු සටන් විරාම ගිවිසුම අත්සන් කරාම ඔහුගෙන් ප්‍රශ්න කරාම ඔව් මම පෑන ගත්ත අත්සන් කරා. එතකොට එදා නවත්තපු තැනින් පටන් ගන්න තමයි මෙතුමා එන්නේ. එතකොට මෙතුමා දැනටමත් කතා කරනවා ආණ්ඩුවේ බැංකු ටික විකුණන්න, ගුවන්තොට පොළ විකුණන්න. දැන් ඔබතුමා ඔහම කියනකොට දැන් මෙතුමා මේ දිවුරුන් දීපු ගමන් කියනවා මේ මට මේක හරි පහසු දෙයක් මං හදලා පෙන්නන්නම් කියලා කියන්නේ. ඔව් දැන් මේ වෙලාවේ දැන් අර සාමාන්‍ය අපි කියනවනේ ගහගෙන යනකොට තුත්තිරි ගහත් අපිට ගහක් කියලා. දැන් මේ අර්බුදයෙන් ගිලෙමින් ඉන්න වෙලාවේ බොහෝ ජනතාවගේට හිතටත් එක සහනයක් බවට දැනෙන්න පටන් ගත්තා. ඒකට දැන් ජනතාව දැන් සාධාරණීකරණය කරනවා ලැබුණු චරිතේ නෑ ඒ තරම් හොරකම් කරලා නෑ මෙයා පරිණතයි දැන් මෙයා තමයි සුදුසවයි කියලා ටික දවසකින් අපි මනස එහෙම හදා ගන්නවා එතෙන්ට. දැන් ඒක එහෙම මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමිකුත් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එතුමා පුද්ගලිකව හොරකම් කරලා නැහැ කියන එක අපි පිළිගන්නවා. හැබැයි මේ රටේ මේ දූෂිත ක්‍රමය හොරකම ආයතනගත කරේ. බදු වංචා කරන රාජ්‍ය බදු මුදල් වංචා කරන ක්‍රමවේද ආයතනගත කරන්න දායක වෙච්ච අයගෙන් මා කිව්වා නිර්භයව මා කියනවා දැනට ජීවතුන් අතර ඉන්න අයගෙන් ප්‍රමුඛයා. එතකොට මේ දූෂිත ක්‍රමවේදය 77 ඉඳලා ආරම්භ වෙච්ච ක්‍රමවේදයේ නිර්මාතෘවරේ. ඒ විතරක් නෙමෙයි 80 මේ පහුගිය අවුරුදු 5 ගත්තොත් එතුමා දැන් ඒක මුකුත් නැහැ වගේ ඉන්නවා. ආණ්ඩුව ඒක කියන්නෙත් නැහැ. කවුරුත් ඒක මතු කරන්නෙත් නැහැ. මහා බැංකුවේ සම්පූර්ණ විස්තර තියෙනවා. මේ ණය බරින් විශාල ප්‍රමාණයක් තියෙන්නේ ස්වෛරී බැඳුම් කර කියන වාණිජ ණය 7.5 වගේ පොලිය. එතකොට 7.5ක ඉහළ පොලියක් කියන්නේ ඕනෑම මේ මූල්‍ය වෙළඳ පොලකට දන්න අය දන්නවා අඩු ගානේ 0.5ක් කොමිස් එක දෙනවා. 0.5ක් කොමිස් එක දුන්නත් ඒක බැඳුම් කර වංචාවට වඩා බරපතලයි. ඒක එතුමා ඒ හොරකම් කරේ නැහැ කියලා අපි පිළිගන්නවා. හැබැයි කවුරු හොරු ඒකෙන් ඒ හොරකම කළා. ඒතොරේ 12500 කියන්නේ අවුරුදු 4-5ක් ඇතුළත ගෙවන්න තියෙන ණය. මේ අද තියෙන අර්බුදයේ 77 ඉඳලා ආපු අර්බුදයේ මේ තර්කානුකූල ප්‍රතිඵලයක් තමයි. හැබැයි මේක මෙච්චර උස්සන්න වෙන්න මේ කෙටි කාලීනව මේ කොවිඩ් අසංගතයේ වගේම අර පහුගිය අවුරුදු 5 ගත්ත විශාල ණයතොගේ හේතු වුණා. ඊට අමතරව රවි කරුණාරක මහත්තයා කියන්නේ 2018 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලනය යටතේ ගෙනාපු විදේශ විනිමය පනත. ඒ පනතෙන් සම්පූර්ණයෙන්ම විදේශ විනිමය පාලනය මහ බැංකුවෙන් ගිලිහිනවා. මේක කළු වෙළඳ පොලක් බිහි වෙනවා. ඒ තත්ත්වය නිසා තමයි අද මේ පිටරට යන මේ අපනයන වලින් එන ආදායමත් රට තුළට එනවද කියලා හරියට කියන්නවා බැංකුවට බෑ. දැන් ඔබතුමා බලන්න දැන් අර්බුදය නිර්මාණය කරන්න හේතු වුණ පුද්ගලයෙකුට නැවත රට බාර දීම අවදානමක් නෙවෙයි දෙන්න. ඒක තමයි මේ ඛේද වාචකය. ඒකයි මම කියන්නේ ජනාධිපතිතුමා මේකේ ගැඹුර තේරුම් ගන්න නැහැ කියලා. දැන් අගමැතිතුමා මේ ගැඹුර ඔච්චර අත්දැකීම් තියෙන එතුමා
අර එදා රැස්වීමට ආපු අය නිකන් නෙවෙයි ආවේ ඊළඟට ගිහිල්ලා මේ ගොන් වැඩේ කරනවායි කියලා අවබෝධයක් තියෙන්න ඕනේ කියලා මම හිතනවා. ඌට ඒක නැවැත්වීමට හැකියාව තිබුණා, නැවැත්විය යුතු තිබුණා. එතුමා කාලෙන් කාලට එක එක වඳුරු අර පංචතන්ත්‍රයේ කතාවක් තියෙනවනේ. වඳුරා රජතුමා සහ වඳුරාගේ කතාව. ඒතර ආරක්ෂාවට වඳුරන් තියාගත්තොත් රජුට වෙන දේ ඒ කතාව තියෙනවා. අපි මේ 7 8 පන්ති වල පොත්වල තියෙන ඒ කතාව. ඒතර කාලෙන් කාලට ඔය මර්වින් සිල්ලා වගේ වඳුරු සජින් වාස්ලා වගේ එක එක අය අරගෙන විශාල වශයෙන් දේශපාලන වශයෙන් තමන්ගේ ප්‍රතිරූපය හානි කරගත්ත, රටට හානි කරා. ඒතර මේක නවත්තන්න හැකියාව තිබුණා. ඒතර ඒක කළේ නැහැ. ඒ වගේම දැන් ජනාධිපතිතුමා මේකේ ගැඹුරු තීරුම් ගන්න නැතුව එහෙම නැත්නම් එතුමාට බරපතල බලපෑමක් තියෙනවා මේ බටහිර රටවලින්. අරමා කියන මේ හැරවුමට අවශ්‍ය හොඳම පුද්ගලයා මෙයා. එහෙනම් මේ වෙලාව බලලා කොහමද මෙයා මෙතන හිටවන්න ඕන කියන තැන ඉඳලා ඒ බලපෑම. අනික බැසිල් රාජපක්ෂ මහත්මයාගේ බලපෑම. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්ති හරියට ගැලපෙනවා. එතකොට ඒ නිසා කෙසේ හෝ අනිත් පක්ෂවල තියෙන සාකච්ඡාවන් වලට ගරු කරන්නේ නැතුව ඒවා ඒ සාකච්ඡා ක්‍රියාවලිය එසේම යද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර සාකච්ඡාවකුත් නැතුව හදිසියේ එක පැය කිහිපයකින් තීරණය කළ රටම විශ්වයට පත් කරමින් මේක පත් කරනවා. ඔව් දැන් මම හිතන්නේ මේ මොහොතේ මේ පත්වීම සම්බන්ධව සැබෑ අරගලකරුවන් දක්වන්නේත් ඊට යහපත් ප්‍රතිචාරයක් නෙවෙයි. ඔවුන්ද දැඩි විරෝධයක් දක්වනවා. හැබැයි නව අග්‍රාමාත්‍යවරයා දෙවුරුන් දීලා කියන්නේ ඔහුටත් මේ විරෝධය තියෙනවා කියලා ඔහු දන්නවා. ජනතාව බොහෝ සෙයින් ප්‍රතික්ෂේප කළත් මේ වෙලාවේ එතුමා කැමැත්තෙන් මෙනවා. හැබැයි මේ සිද්ධිය අතර යම් යම් අන්තර් සම්බන්ධයන් තියෙනවාද කියලා යලි හොයන්න ඕන, විභාග කරන්න ඕන, දේශපාලනිකව මේක කියව ගන්න ඕන. මේ කියව ගන්නකොට අපට ශ්‍රී ලංකාවේ දේශපාලනිකව සිද්ධ වෙච්ච ප්‍රධාන හැරවුම් ටික මේ රටේ යම් යම් ගෝලීය සංවර්ධන සැලසුම් සහ න්‍යායන් එහි භාවිතයන් තුළින් අපිට අත්තුණු ප්‍රතිලාභ සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව කිසියම් විනිශ්චයකුත් අප සතුව තිබිය යුතුයි කියලා මම දැඩිව විශ්වාස කරනවා. ඒ ඉතින් නොමැතිනම් අපිට මේ රටේ හෙට දවස තීන්දුව කරන්න බෑ. දැන් කොයිබට යයිද දැන් මේ තත්ත්වයෙන් අපි කබලෙන් ලිපට වැටෙයිද? එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් කෙනෙක් ගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද කියලා. ඒකට හැබැයි ප්‍රශ්නේ තිබ්බට වඩා බරපතල තැනකට යන්න පුළුවන්. හැබැයි මේ අපි නීතිඥ ශ්‍රීලාල් වෙදගේ මහත්මයා ළඟට යමු. දැන් මේ පවතින තත්ත්වය ටිකක් දැන් අපි තාමත් මේ මොහොත වෙනකොටත් ඇඳුරු නීති තත්ත්වයකට තමයි අපි සාකච්ඡාව කරන්නේ. ඒතකොට එතෙන්ට රටට එන්න වුණා. පහු වෙලා හරි එන්න වුණා. ඒතකොට දැන් අපි දන්නවා මේ අරගල භූමියේ ඉන්න අති පාරිශුද්ධ වූ අරගලයක් මහජන සමස්ත ජනතාව වෙනුවෙන් මේක ආරම්භ කළේ. උන් එක් පැත්තකින් මේක පහසු වුණා. මම හිතන්නේ මේ පැත්තෙන් ජීවන වියදම තෙල් මිල ඉහළ යනකොට ජනතාවගේ ආණ්ඩුව කෙරෙහි තිබ්බ වෛරයත් ඉහළ යන්න ගත්තා. අපි හිතනවා මේ ජීවන වියදම විතරක් නෙවෙයි ඉහළ ගියේ. එතකොට මේ වෛරය ඉහළ ගියා. ආණ්ඩුව වෙනුවෙන් මොකද බලාපොරොත්තු දැඩිව පත් කරගත්තු ආණ්ඩුවක් මේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඒ මතින් හැදෙන ආණ්ඩුව. හැබැයි දැන් මෙතනදී ප්‍රහාරය කරා ප්‍රතිප්‍රහාරයක් කළා. ඒතකොට දැන් අපි හොඳටම දන්නවා මිනිස්සුන්ගේ අන්තිම විශ්වාසය තමයි ශ්‍රීලාල් මහත්මයාගේ නීතිය කියන එක. නීතියේ පිට තමයි මිනිස්සු පතන්නේ. හැබැයි අපිට පසුගිය දවස් ටිකේ එහෙම එකක් දැනුන්නේ නැහැ. මොනවා කළත් කමන්නේ අපිට ටිකක් නිදහසේ ඉන්න පුළුවන් නෙවෙයි කියලා එකක්. එහෙම හැඟීමක් මනෝභාවයක් ආවා. එහෙම වුණාම මේ සාමාන්‍ය පුරවැසියෝ පවා බැහැලා වාහන බලන්න ගත්තා. උන් දින කිහිපයකට ගත්තා. ඒතකොට ඇයි මේ ඒක අපිට මේ නීති තිබ්බේ නැද්ද ඇත්තටම මේවා මේ අයට දඬුවම් දෙන්න. එහෙම නැත්නම් නීති ප්‍රමාණවත් උන්නේ නැද්ද? නැත්නම් ඒක ක්‍රියාත්මක කරපු කට්ටිය අකර්මන්නේ දාන ලැබුණ නැද්ද? මොකද්ද මේකේ තියෙන නෛතික පදනම? අපිට තාමත් ප්‍රමාද නැහැ සමහර ඒවාට දඬුවම් දෙන්න. සමහර තොරතුරුත් තියෙනවා. ඕන තරම් මේ CCTV කැමරා තියෙනවා. ඒ අදාළ දර්ශන තියෙනවා. මේ සම්බන්ධව මහ විශාල අපිට කණ්ඩායම් ඉන්නවා. මොකද්ද මෙතන තියෙන අඩුපාඩු? අපි කොහොමද ඒක හදාගන්න වෙන්නේ ඉස්සරහට? අනිවාර්යයෙන්ම ගමගේ මහත්තයා හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම යහපාලන ආණ්ඩුව කාලේ මේ පාස්කු ප්‍රහාරය ආවට පස්සේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුජ්‍යලයන්ව අත්අඩංගුවට ගත්තේ නැහැයි කියන එක පිළිබඳ විශාල කතිකාවක් සමාජයේ ඇතිලා තිබුණා. ඊට පස්සේ යහපාලන ආණ්ඩුව ගෙදර යවලා මේ ආණ්ඩුව බලයට ගේන්න මිනිස්සු පාදක කරගත එක දෙයක් තමයි පාස්කු ප්‍රහාරයේ සිද්ධිය. ජාතික ආරක්ෂාව බිඳ වැටුණා. ඊට පස්සේ මිනිස්සු ඔබතුමා කිව්වා වගේ විශාල බලාපොරොත්තු තියාගත්තා මේ ආණ්ඩුව කෙරෙහි මේ ආණ්ඩුවෙන් ජනතාවගේ ප්‍රශ්න සියල්ලටම විසඳුම් ලැබෙයි කියලා. මේ ආණ්ඩුවේ ජනප්‍රිය මාතෘකාවක් වුණේ එක රටක් එක නීතියක් කියන එක. මේ වෙලාවේ ඔබතුමා අහපු ප්‍රශ්නේදී මම කෙලින්ම ඇඟිල්ල දික් කරන්න මේ ආණ්ඩුවට.
ඒ ආණ්ඩුවේ සංකල්ප විතරයි. එක රටක් එක නීතියක්. කොහෙද තිබ්බේ? කොහෙද තිබ්බේ? ජනතාව ප්‍රශ්න කරන්න ඕන අනිවාර්යෙන් මේක. කොහෙද තිබ්බේ? වචනෙත් නැති වුණා. එක රටක් එක නීතියක්. ඒක වල් වැදුනා. ඒක වල් වැදුනා. බලන්න ගමගේ මහත්මයා මේ අරගලය මම මුලින්ම කිව්වා නිර්පාක්ෂිකයි කියලා. ඒ නිර්පාක්ෂිකයි කියන්නේ ඒක නාමිකව නිර්පාක්ෂික වුණාට එතන පක්ෂ නියෝජනය කරන විවිධ මත තියෙන අය මං ඉන්නවා කියලා කිව්වා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ අරගලය කරේ මේ පීඩාකාරී ආණ්ඩුවට විරුද්ධව. ඊට පස්සේ ඒ අරගල කරන එක නැත්තම් ආණ්ඩුවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න එක අයිතිවාසිකමක්. ඒක අපේ රටේ නීතියෙන් ස්ථාපිත වෙලා තිබෙන එක වැරද්දක් නෙමෙයි. එතකොට එහෙම කරමින් සිටපු ඒ ජන කොට්ටාශයට අපිවම නියෝජනය කරන ජන කොට්ටාශයකට අපි සියලු දෙනා මාධ්‍යයෙන් දැක්කා එදිනේ පහර දීම් කළපු ආකාරය. එතකොට එක රටක් එක නීතියක් තිබුණා. ඒතර අද වෙනකන් ඒ ආණ්ඩුවේ මැදිහත් වීම තිබුණු පුජ්‍යලයන්ව අතුරුනන තිබෙනවද? නම් කරලා තිබෙනවද? ඒකට එකම ක්‍රියාමාර්ගයක් අරන් තිබෙනවද? නැහැ. එතකොට නීති ආධිපත්‍ය තියෙන්න ඕන කියලා අපි කොයිතරම් දුරට කෑ ගැහුවත් කතා කරත් කතිකාවක් නැති වුණත් මේ ජනතා පරමාධිපත්‍ය තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් එහෙනම් නීතිය සියලු දෙනාට එක සමාන වෙන්න ඕන. ඉතින් ජනතාව නීතිය අතරගන්නේ ඇයි? මිනිස්සු නීතිය අතරගන්නේ ඇයි කියන ප්‍රශ්නේ මුලින් අපි බලන්න ඕන. මිනිස්සු නීතිය අතරගන්නේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙන්නේ නැති වුනහම තමයි නීතිය අතරගන්නේ මිනිස්සු. ඒක පැහැදිලිවම දැක්කා අපි මේ පහර දීම සම්බන්ධයෙන් ඒක උනාට පස්සේ රාජ්‍ය මැදිහත් වෙලා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පසුබට වුණා. ප්‍රමාද වුණා. ඒ ප්‍රමාදයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදිහේ ප්‍රතිපහාරයකට එන්න සිද්ධ වුණේ. මම ඒක අනුමත කරන්නේ නැහැ. නමුත් ජනතාව ඒ හිටපු පුජ්‍යලයන් ඒකට පෙළඹුණා. ඊට පස්සේ ඒක අවභාවිත කරන්න පිරිසක් කල්යත්ම එකතු වුණා. කොහොමද අවභාවිත කරේ? තමන්ගේ දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගන්න, තමන්ගේ පටු දේශපාලන අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න මිනිසු අරගලය දඩමීමා කරන්නේ ප්‍රතිපහාර දඩමීමා කරගෙන නීතිය අතර ගන්න උත්සාහ කරා. මම කිසිවෙටකත් කියන්නේ නීතිය අතර ගන්න ඕන කියන. නමුත් නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වුණා නම් නිසි පරිදි මේ තරම් ව්‍යසනයක් වෙන්නේ නැහැ. නමුත් දැන් සමාවෙන්න දැන් අපි හිතමුකෝ දැන් අපි දැන් සිද්ධි දාමයක් වුණානේ මිරිහානි සිද්ධියෙන් පසුව දැන් මහා තෙල් හිගයෙන් නැත්තම් ගෑස් පෝලිමක ඉන්න තරහ ගිය මිනිස්සු මැද්දට ඇවිල්ලා තම තමන්ගේ දේශපාලනය කරන්න පටන් ගත්තාම ඒ රත් වෙච්ච මිනිස්සුන්ට හායන් දැන් මේ වැඩේ කරමු කිව්වහම මිනිස්සු එතන පෙළඹෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ රඹුක්කර සිද්ධිය කතාවට මේ වෙච්ච එකක් නෙතෝ. දැන් විතරදී සමහර ක්‍රියාමාර්ග ගත්ත පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගනු ලැබූ ක්‍රියාමාර්ග. දැන් ඒතකොට දැන් අපි නිකන් හිතමුකෝ දැන් මම යුක්තිය වෙනුවෙන් කතා කරලා මම නීතිය මේ ආරක්ෂා කරන්න මැදිහත් වුණාම මට විරුද්ධව ආපහු චෝදනා පැමිණිලි දාගත්තා මං ඉදිරිපත් වෙන්නේ නැහැ නේ ඒකට. හැමෝටම මානසික බාධක එනවා. එතකොට පොලිසියටත් මේක අතහැරලා ඉන්න පුළුවන් වගේ එකක් එහෙම හිතන්න බැයිද අපිට මේක වුණ අතහැරලා හිටියා කියලා. ඔව් දැන් අපි ඒකට මේ පැතිකඩ කීපකින් සාකච්ඡා කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම දැන් මේ කෑගල්ල සිද්ධියේදී උනත් අපි දැක්කා පොලිසිය නීතිය හා සාමය රකින්න පොලිසිය මේක මැඩපවත්වන්න මහත් උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයක් ගත්තා. ඊට පස්සේ ඒ උත්සාහය ගන්න අවස්ථාවේදී පොලිසිය විසින් සිද්ධ වෙච්ච මේ වෙඩිතැබීම නිසා එතන මනුෂ්‍යගේ ජීවිතේ නැති වුණා. ඊට පස්සේ ඇති උනේ මොකක්ද? ඊට පස්සේ ඒක දේශපාලනීකරණය කරලා ඒ නියෝගය වැරදි කියලා ඒ පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගත්තා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා. ඊට පස්සේ ඒක අපි සාධාරණීකරණය කරනවද කියන එක බලන්න ඕනේ මෙහෙම. ඒතකොට මේ නියෝගය ලබා දුන්නේ කවුද? මේ නියෝගය ක්‍රියාත්මක කරේ නිත්‍යානුකූල පසුබිමක ඉඳලාද කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. දැන් ඒ වේ අවස්ථාවේදී ඒ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිස් නිලධාරීන් පසුගාමී වුණා. ඔවුන් හිතුවා අපි දැන් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් එහෙම මොන වගේ තත්ත්වයක්ද කියලා. එතනදිත් මම ඇඟිල්ල දික් කරන්නේ අනිවාර්යයෙන්ම පාලකයාට. දේශපාලන බලය දරන. ඔවුන්ගේ දේශපාලනය කරා මේ සිද්ධිය තුළ. ඔව්. සහ පොලිසියට ස්වාධීනත්වයක් ඇති වෙන ආකාරයට දේශපාලඥයෝ කටයුතු කරලා තිබුණේ නැහැ අතීතයේ ඉඳලම. ඔවුන්ගේ භාවිතාවන් දේශපාලන භාවිතාවන්ට පොලිසිය සම්බන්ධ කරගන්න ගත්තා. ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ග ක්‍රියාත්මක කරගන්න. එහෙම වෙන්නේ උනේ ඔවුන්ට ස්වාධීන පොලිසියක් නැති වෙච්ච නිසා.
එතකොට නීතිය ක්‍රියාත්මක කරනකොට ඔවුන් නිල ඇඳුමක් ඇඳත් ඔවුන් මිනිස්සුයෝ. පොලිස් නිලධාරීන් කියන්නේ. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් යහපත් පරිසරයක් පසුබිමක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා ඔවුන් පසුගාමී වුණා ඔබතුමා අහ ප්‍රශ්න ආකාරයට ඔවුන් පසුගාමී වුණා යම් අවස්ථාවක එහි දිගුවක් විදියට කියලා අපිට එහෙම කියන්න බෑ. නමුත් ආර අවස්ථාවේදී පොලිසිය අහක බලාන අද්දක බැඳගෙන හිටිය බවක් තමයි අපිට පෙවුනේ. නමුත් එතන කිසියම් අවස්ථාවක පොලිසිය සහ හමුදාවේ නිද්‍රාශීලී ගතියක් අපිට පේන්න තිබුණා. නැත්තේ නැහැ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මිනිස්සු තමයි අරගලේ සිට මිනිසුන්ට පහර එල්ල කරේ. ඔව් දැන් අපිට අපි දන්නේ කොයිතරම් සදාචාරාත්මකද මේවා සමහරට මේ මිනිස්සු ඒවා ඒ දර්ශන පෙන්වීම අපි දන්නේ අපි සාමාන්‍යයෙන් අපේ මාධ්‍ය ආචාර ධර්ම වලට අපි ඒවා පටහැන් නිසා අපි ඒවා ආරක්ෂා කරනවා ජනතාවට මේ ලේ පෙන්වන එක හරි මේ වගේ අමානුෂික ලෙස පහර දෙනවා මේ මිනිස්සුන්ගේ අපි දන්නවා කෙනෙකුට අපි උතුම්ම ගෞරවය ලබා දෙනවා අපි දැන් කිසිවෙක් බල්ලු බලලු වගේ පාරේ මරලා දානවා ඉන්න එක අපි පෙන්වන්නෙත් නැහැ දැන් ඒතකොට දැන් අපිට ඇයි බැරි දැන් සමහර දේවල් වලට මේවා සමස්ත ක්‍රියාදාමය ඇතුලේ මිනිසුන්ට බලපාන ප්‍රශ්න මෙවුවා. ඒතකොට මේවා සම්බන්ධව අපිට ලංකාවේ ඔබතුමා හිතනවාද මේ නීති හරියටම හැදිලා තියෙනවා අඩු ගානේ මේවා වාර්තා කරන ස්වරූපයන් පිළිබඳව මේවා අපි දන්නවා සමහර සිද්ධි සැක විතරයි තියෙන්නේ අපිට. අපි දන්නේ නැහැ වරදකරු. හැබැයි ඒවා සමහර ඒ වාර්තා කරන ස්වරූපයන් වලින් පවා අපිට පොඩි මේ ඉඟි ලැබෙනවා මේවට මේ සමහරු අය වැරදිකරුව කරනවා සමහරව නිවැරදිකරුව කරනවා ඒ කාටවත් එක අයිතියක් නැහැ ඒක ඇවිල්ලා වෙන නිශ්චිත තැනකින් කරන්න ඕනේ ඒකෝට දැන් මේක හැබැයි දැන් අපි එහෙම විධිමත් තැනකට ගමන් කරලා නැහැ නේද සමාජයක් හැටියට එහෙම ඔව් ගමක එහෙම ශික්ෂණයක් තියෙනවද අපිට නීති ප්‍රමාණවත් නැහැ කියලා එකපාරට ඇඟිලි දික් කරන්න බෑ නීති ඕනෑ තරම් තිබෙනවා ඒක හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එකයි ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන හරියට සමානව එතකොට දැන් පසුගිය කාලේ අපි දැක්කා ඔය මාධ්‍ය භාවිතාවන් නිසා වෙච්ච ව්‍යසනේ මේ මාධ්‍ය වලින් පහර කණාකාරය පෙන්නපුවාම අනිත් පාර්ශවයට ඒ තමන්ගේ පාර්ශවයක් නේද පහර කන්නේ කියලා හිතුනහම ඔවුන් සංවිධානගත වෙලා ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඒකරාශී වෙලා නැවත ප්‍රතිපහාරය එල්ල කරන්න සූදානම් වෙනවා ඊට පස්සේ ඒ ප්‍රතිපහාර එල්ල කරද්දී ඒක අවභාවිතා කරන්න තවත් කොට්ටාශයක් බලන පාතාලේ ඉන්නවා වෙනත් මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඉන්නවා වෙනත් දේශපාලන පටු අරමුණු මුදුන් පමුණවා ගන්න අය ඉන්නවා ඒ අයත් ඊට පස්සේ ඒකට එකතු වෙනවා ඔබතුමා දැක්කා පසු කාලීනව ඔය නීති ආධිපත්‍ය බිඳ වැටෙන අවස්ථාවල් වලදී මිනිස්සු පාරට ඇවිල්ලා යන්නේන වාහන පරීක්ෂා කරන්න ගත්තා ජාතික හැඳුනුම්පත් ගන්න ගත්තා දැන් එවැනි ආකාරයකට මේක දියත් වුණොත් එහෙම ඔබතුමාටවත් මටවත් මෙතුමාටවත් පාරේ වැහලා යන්න පුළුවන් බෑ ගරුත්වයට මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? එහෙම අනිත් නීතියක් තියෙනවද? එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට හැකියාවක් තිබෙනවද? තවත් සාමාන්‍ය මිනිහෙක්ගේ ගමන් මඟ නවත්තලා, ඔහුගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කරලා කොහෙද යන්නේ කියලා බලලා, ඔහුගේ වාහනය පරීක්ෂා කරලා බලලා, ඔය පාරේ යන්න එපා, මේ පාරෙන් යන්න කියලා කියන්න හැකියාවක් තියෙනවද? අයිතියක් තියෙනවද? කොහෙන්ද අයිතිය තියෙන්නේ? එහෙම කරන්න බෑ. හැබැයි අපි දැක්කා මේ ආකාරයෙන් නීති අවභාවිතා කරපු නිසා මේ පහර දීම් වලින් පහර දුන්න අය අත්අඩංගුවට ශනිකව ගත්තේ නැති නිසා මිනිස්සු නීතිය අතර අරගෙන කටයුතු කරපු ආකාරය. නීතිඥවරයෙක් වශයෙන් මට කිසිම වෙලාවක අනුමත කරන්න බෑ ජනතාව නීතිය අතර ගැනීම. නමුත් නීතිය ක්‍රියාත්මක සමානව සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක නොවීම නිසා තමයි එවැනි සිද්ධීන් සමාජය තුළ අපිට දකින්න ලැබෙන්නේ. යම් පාලන තත්වයක් දැන් තියෙනවා. දැන් මේ වන විට යම් සංසුන් තැනකට එමින් ඉන්නවා. දැන් අපි දන්නවා මේ අවලෝපු සමාජ මාධ්‍යම දැන් කියනවා නිවෙන්න උත්සාහ කරනවා. හැබැයි අපි හිතන්නේ මේ ඇවිලීම පිටිපස්සේ ඉන්නේ අර නිර්පාක්ෂික අරගර කළුවෝම කියලා. මොකද ඔවුන් සමහර විට සමහර කාරණා නොදැන ගන්නත් පුළුවන්. සමහර කට්ටිය දැනගන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ ඔවුන් මේ ශ්‍රී ලංකාව වටේම ගිහිල්ලා හෝටල් වලට පහර දුන්නා නම් නිවස් ගිනි තිබ්බා නම් ඒ වගේ බඩුමුට්ටු අරයි යන්න තරම් මම හිතන්නේ සැබෑ දේශපාලන පදනමක් දර්ශනයක් තියෙන මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් ජනතාවගේ යහපත වෙනුවෙන් කතා කරන කෙනෙක් කරයි කියලා. ඒක කවදාවත් හිතන්න බෑ. කියන්නේ අපි හොරකමට විරුද්ධ වෙලා අල්ලස දූෂණය වංචාවට විරුද්ධයි කියලා අපි මෙතන පෝස්ටර් එකක් අල්ලගෙන ආපහු අපි මේ පෝස්ටර් එක තියලා ගිහලා තව ගයක් බින්දලා බඩු අරයි යන්නේ නැහැ. ඒක කිසිසේත්ම යුක්තිසහගත නැහැ. අපි දන්නවා ඒ නිසා. හැබැයි මේ සිද්ධිදාමයන් පිළිබඳව යම් විනිශ්චයක් ලබා දීම බුද්ධිමත් ඔබට බාර කරනවා අපි. හැබැයි මේ සියලු කාලගෝට්ටි මැද්දේ මේ සියලු කලබල මැද්දේ කවුරු හරි මේ රට මේ මාතෘභූමිය කොහෙට අරයි යනවද කියන ප්‍රශ්නේ අපි හොයන්න ඕනේ. අපි මේ අනතුරක් කලබලයක් ව්‍යසනයක් මැද්දේ ඉන්නකොට සමහරට අපිට කන්න දෙනවා කියලා අපිට අරයි යන්න පුළුවන්. පිපාසයෙන් ඉන්න කෙනෙකුට එන්න වතුර දෙන්නම් කියලා අරයි යන්න පුළුවන්. ඒක ඉතින් අපි ටිකක් දැන් කල්පනා කරන්න. ඒතකොට දැන් සාමූහිකව අපිට බැරිද මේ
එක්ව එකාමෙන් මේ ප්‍රශ්නය වටහා ගන්න මේ අර්බුදය පටන්ගත්තු තැන වටහා ගන්න. එතකොට දැන් අපි මේ දේශපාලනික ඇඳුම් මහගෙන ඉන්න කට්ටියට කොයි ඇඳුම දන්නේ අගමැතිට මොකක්ද කවුද අගමැති මේ කිසියම් නාට්‍යයක ජවනිකා සහ චරිත බෙදාගන්න සහ බෙදලා දෙන්න අපි මහන්සි ගන්න. හැබැයි ඊට වඩා වෙනස් නේද අපේ ප්‍රශ්නේ? අපි පීඩා විඳින ප්‍රශ්නේ. එහෙනම් ඉතින් පෝලිං ඉවර වෙලා තියෙනවා. දැන් අපි පෝලිං පටන් ගන්න කොච්චර කල්ද? ඒකට අපිට දැන් තේරෙනවා අපි තාමත් පෝලිං වල අපි තාමත් බඩගින්නේ. අපි එන්න බඩු ගණන් තාම යනවා. හිතු අයට වෙළඳෝ හිතු මුදලට බඩු විකුණනවා. ගොවියාගේ නිෂ්පාදන විකුණ ගන්න විදිහක් නැහැ. මේ ඇඳුරු නීතිය තත්ත්වයේ ඇතුලේ තව තවත් අසරණ වෙනවා. කම්කරුවාට වැඩ කරන්න විදිහක් නැහැ. කුඩා හෝටල් හිමියට තමන්ගේ හෝටලේ අරගන්න විදිහක් නැහැ. පැය මේක පාසල වගේ උදේට අරිනවා හවසට වහන්න වෙනවා. මේක මොකද්ද මේ තත්ත්වය? අපි බලමු. අපි කොහෙටද යන්න ඕනේ? හැබැයි අපි යමින් ඉන්නේ කොහෙටද කියලා. නින්නද සජීවී සංවාදයේ සමග ඔබ එක්වන්නේ. රටමැද දේශපාලන අඳහරයේ දේශපාලන සවිඥානිකත්වයේ සොයා යන ගමන වඩා හොඳ රටක් යහපත් අනාගතයක් වෙනුවෙන් සුපහන් අනාගතයක් ප්‍රාර්ථනා කරන්නේ. අපි යනවා විරාමයකට රැඳෙන්න අප සමග. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ දේශපාලන අඳහරය අපි සත්‍යයට සංවේදී අපි යුක්තියට හිස නමනවා. ඔබේ ජීවිතය සැපවත් කරන්නට වඩා යහපත් කරන්නට අපි පෙනී හිටිනවා. අපි මේ අර්බුදය කොයිබටද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය ඇති වෙලා තියෙන මූලික අර්බුදය මේක අරටුවක් තියෙනවා. අපි මේ මම හිතනවා අරටුවට තාම අත තේලා නැහැ. අපි මේ වටේ ඉන්නේ. වසන්ත බණ්ඩාර මහත්මයා මේ වෙලාවේ දැන් අපි දන්නවා රටේ ව්‍යවස්ථාදායකය දැන් සමස්ත මිනිසුන්ගේ විශ්වාසය විඳවටුණු තැනක් මේ. ඒක දැන් ව්‍යවස්ථාදායක එක තැනක විධායකයේ තව තැනකට දැන් විධායකයට බල කරනවා තාම යන්න කියලා. හැබැයි ඒ සටන නැවතිලා නැහැ. ඔවුන් කියනවා අපි මේ සටන නවත්තන්නේ ගෝඨා ගෝ හෝම් කියන ඒ සටන් පාටි ඉවත් කරගන්නේ ජනාධිපතිතුමා මෙතනින් ගියාම කියලා. එතකොට මේ දැන් අපි දැක්කා අග්‍රාමාත්‍යවරයාට බල කිරීම හේතු කොටගෙන එතුමාට යන්න වුණා ඇත්තටම. හැබැයි ඒ වෙනුවට කෙනෙක් ආවා. ජනාධිපතිතුමා තියයි තව කෙනෙක් එයි. හැබැයි දැන් අපි ඇත්තටම මේ අරගල භූමියේ නැත්නම් මේ අපේ සටන් පාට ටික කොහොමද තව ටිකක් මේ අරගල දිහාට සමීප කරන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා බොහොම සෑල්ලුවෙන් කියනවා මම මේක විසඳන්නම් කියලා. ඒක දැන් එතුමාට ඇමරිකාව සහ අනිකුත් රටවල් සහයෝගය දක්වනවා කියලත් උත්තරයක් හම්බ වෙනවා. ඒ වුණාට අප දුටුව දැන් ඩොලරයත් යම් කිසි ප්‍රමාණයක් අද වෙනකොට ටිකක් පහළ වැටෙමින් තිබෙනවා කියලා. දැන් මේවා දකින්නට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න දැක්කද? දැන් අපි බලාපොරොත්තු වන අග්‍රාමාත්‍යවරයා ආවා. රට හදන්න පුළුවන් කෙනා ආවා. දැන් අපිට විසඳන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ විසඳීමේ ක්‍රියාවලිය ඇතුලේ තව අර්බුදයකට යයිද නැත්නම් තව ණයගුලකට යයිද නැත්නම් රට ඇත්තටම ඉස්සරහට යයිද? ඔබේ විග්‍රහය. මා කල්ලු සඳහන් කරා මේ ඕනෑම සටනක් මේ රටේ මමත් අවුරුදු 50ක් විතර ජීවිත කාලයේ විවිධ දේශපාලන සටන් වල ඉඳලා තිනවා. විවිධ දඬුවම් බිඳලා තිනවා. අර්බුද වලට ලක් වෙලා තිනවා. වන්දි ගෙවලා තිනවා. දැන් සමහර ඉතිහාසයේ මේ කිසිම සටනක ඒවා රික්තකයක නෙමෙයි සිදුවෙන්නේ. විවිධ බලවේග ඒ වගේම ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. අපි 76 අවුරුද්දේ ශිෂ්‍යයෝ හැටියට අපි වීරසූරිය ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ කරනකොට අපිට ලීෆ්ලට් ගෙනල්ලා දුන්නේ කවුද? අපිට විවිධ දේවල් කඩාකප්පල්කාරී වැඩ කරන්න උනන්දු කරේ කවුද? අපි අත්අඩංගුවට ගත්තම උසාවියේ පෙනී හිටියේ කවුද? ඉතින් අවසානයේ ඔක්කොම පෙළගස්සලා බලපුවා මේ සිදුවීම ඉවර වෙලා. ඒකට ඊළඟට බලයට එන්න ලෑස්ති වෙලා හිටපු දේශපාලන පක්ෂයක් ඒ ආධාර කරුව තමයි ඒව කරේ. ඒතර මේ අවසන් වෙලා ආපසු හැරී බලනකොට තමයි අපිට මේ ටික ඔක්කොම පෙළගස්සන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ වගේ මේ හැම එකකදීම යම් දේශපාලන පක්ෂ හිතනවා මේ සමාජයක් කුණු වෙලා අර්බුදයට ගියාම තමයි Tamanට අවස්ථාව නිර්මාණය වෙන්නේ කියලා. ඒ නිසා ඕන දෙයක් වෙච්චාදෙන් අර්බුදයේ වර්ධනය වෙන එක හොඳයි කියලා හිතන දේශපාලන පක්ෂත් ඉන්නවා මේක ඇතුළේ. ඊළඟට යම් විවිධ රාජ්‍ය නෝන සංවිධාන අපි දන්නවා යුද්ධය පැවති කාලේ උතුරේ විවිධ රාජ්‍ය නෝන සංවිධාන මේ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙවන්න මානසික බාධක පනවන්න ඔබ දෙපළ මේ වචනේ පාවිච්චි කරා. ඒ නිසා මම පොඩ්ඩක් ඒකත් කතා කරන්න ඕන. ඒක වැදගත් වචනයක්. මේ සටන ඇතුලේ අපේ නීතිඥතුමා පිළිගන්නේ දන්නේ නැහැ. කෙසේ වෙතත් මා නිරීක්ෂණය කරපු දෙයක්. දැන් මේකෙදී නිශ්චිත සංගමේ සභාපතිතුමා සුවිශේෂී මැදිහත් වීමක් කරනවා මේකේ යම් මානසික බාධක පනවන්න. ඊළඟට අපේ
මානවහිකම් කොමිසමේ සභාපතිතුමිය හිටපු විනිසුරුතුමියත් එතුමියගේ පනතෙන් තියෙන බලතල ඉක්මවා යන ආකාරයට මා විමසුවා ඒ කොමසාරිස්වරයෙක්ගෙන්. ඒ කොමසාරිස්වරයාත් මට කිව්වා සමහර දේවල් අපෙන් අහන්න එතුමිය හිතුවක්කාරීද තමයි ඔය කරන්න කියලා. එතකොට මේ පොලිසියට මානසික බාධක පැනවීමේ ක්‍රියාවලියක් සිදු වුණා. ඉතිහාසයේ කවදාවත් සිදු නොවන විදිහට නීතිඥ මහත්වරු විත්තිකරුවන් නොවේ නම් උන් උසාවියෙන් තමයි තීරණය වෙන්න ඕනේ නිර්දෝෂී කියලා. උන්ට වැරදියට නඩු දැම්ම නම් ඒ නඩු දාව පොලිස් නිලධාරීන්ට මේ අපිට මේ මූලික අයිතිවාසිකම් පෙස්සන් දාන්න පුළුවන්. එතකොට නීතිඥවරු නැගිටලා පුඩි ගැහුවා විනිශ්චය මේ අය මේ විත්තිකරුවන් අරගෙන එනකොට. ඒතර එහෙම වෙනදා නොදකින දේවල් ප්‍රමාණයක් තිබුණා මේ ක්‍රියාවලිය ඇතුළේ. මානසික බාධක පනවන්න සහ යම් ක්‍රියාවලිය දිරිමත් කරන්න. ඒක හොඳ දෙයක් නෙමෙයි. සමහර අය අර කියන අර උද්ඝෝෂකය වගේම මේ ආණ්ඩුව ක්‍රමයේ ගැන තියෙන කෝපය නිසා මොකා හරි ගලක් ගහන එක හොඳයි කියලා ඒක දිරිමත් කරන්න හිතුවා වෙන්නත් පුළුවන්. හැබැයි පිටිපස්සේ යම් බලවේග ක්‍රියාත්මක වෙලා මේක කරනවා වෙන්නත් පුළුවන්. දැන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් එනවා. එහෙම එකක් උද්ඝෝෂණ බිමෙන් ආවේ නැහැ. 21 වෙනි සංශෝධනය මේක බෙදුම්වාදීන්ට උවමනා සංශෝධනයක්. ඒක දිගින් දිගටම ඔවුන් මේ අවස්ථාව පාවිච්චි කරලා මේ ආණ්ඩුව බියවද්දලා දනගස්සලා මේ අර්බුදය ඇතුලේ මේකත් තල්ලු කරන්න යම් උත්සාහයක් තියෙනවා කියන සැකය අපිට තියෙනවා. ඒක හැමදාම ගත්ත උත්සාහයක්. කවුරු හරි ඔබතුමාට කියනවා දැන් ඒක තව 21 වෙනි සංශෝධනය ඇවිල්ලත් නැහැ. දැන් ඔබතුමා මේ සාමාන්‍යයෙන් මේකට බොරු බිල්ලෙක් මවනවා කියලා කියන්න බෑද? නෑ ඒක ඇවිල්ලා තියෙන්නේ. 21යි 22යි දෙකම ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔවුන් කතා කරන දේවල් සහ ඒ ඉදිරිපත් කරන තර්ක ගත්තම ඒක ඇතුලේ යටි අරමුණක් තියෙනවා කියලා පේනවා. අපි ඒක එනකොට බලමු. මේ සංශෝධන දෙකම දැන් ගැසට් කරලා තියෙනවා. ඒ දෙකම ගැසට් කරලා තියෙනවා. ඒතර මේ නිශ්චිත අවස්ථාවේදී ගමකෙමතුමා මා කිව්වේ මේ අවුරුදු 50ක මගේ ජීවිත අත්දැකීමේ මෙන්න මේ සටන තමයි සටන් පාටයක් නැති මාදුටු සටන. හිසක් නැති සටන. කෝ සටන් පාටේ මහ විශාල අර්බුදයක් තියෙනවා. මෙන්න මේක විසඳපියව මෙන්න මේ විදියට කියලා සටන් පාටයක් තියෙන්න ඕනේ. ඒතකොට එක සටන් පාටයක්වත් නැහැ ගෝටා ගෝ හෝම් කියන එකට අමතරව එහෙම සටන් පාටයක් නැහැ. මෙන්න මෙහෙම කරපම් මේ දේ කරන්න එපා. මේ දේ කරපම් මේ විදියට මේ අර්බුදේ විසඳපන්. අපේ සමහර සටන් ඉල්ලීම් 21 ව්‍යාපාරය ඔහොම තිබුණානේ. 21 හරි 10 හරි 15 හරි නිශ්චිත සටන් පාටයක් අද වෙනකන් ඉදිරියට. ඇතම් තරුණයෝ කියනවා අපි නරක පළවාරපම් අපිට හොඳ එනවා කියලා. ඒක එහෙම ඉබේ වෙන්නේ නැහැ. මොකද්ද නරක? එහෙනම් නරක පෙන්වා දෙන්න ඕනේ. මෙන්න මේ දේ නිවැරදි කරන්න. මේ නීතිය සංශෝධනය කරන්න. දැන් උදාහරණයක් විදිහට අල්ලස් පනතේ දූෂණ පනතේ යම් සංශෝධනයක් කරාම බැඳුම් කර වංචාවේ දූෂිතයන්ට නැවත නඩු පවරන්න පුළුවන්. ජනාධිපති කොමිසමේ සාක්ෂි භාවිතා කරන්න පුළුවන්. එතකොට මහජනයන්ට දැනෙනවා දූෂිතයන්ට දඬුවම් දෙනවා. ඒතර දූෂිතයන්ට යම් මානසික බාධකයක් පැනවෙනවා. අන්න නිශ්චිත සටන් පාටයක්. මේ පොල් තෙල් සහ සීනි බදු වංචාකාරයෝ මිලියන 15000 මිලියන 45000 සාක්කු දාගත්තා. ඒක ආපහු බණ්ඩාගාරට ගන්න වහා නඩු පවරනවා. මම මේ උදාහරණ කියන්නේ. එහෙම සටන් පාට 50ක් කියන්න පුළුවන්. හැබැයි එකක්වත් ඒ ඔක්කොම ලියන්න පුළුවන් මේ වගේ හප්සිට් පිටු දෙක තුනක. එහෙම එකක් ඉදිරිපත් උනේ නැහැ. ඇඬුවට කෑ ගැහුවට විරෝධය පළ කරාට ඒක සටනක් බවට පත් වෙන්නේ නැහැ. සටනක් බවට පත් වෙන්න නම් සටන් පාටයක් තියෙන අවසාන අරමුණ. දැන් ගෝටා ගෝ හෝම් කියන එක දැන් ගෝටා ගෝ හෝම් කියන එක නම් අන්තිම පායනක දැන් ගෝටා ගෝ හෝම් නම් වික්‍රමසිංහ මහත්තයා තමයි ජනාධිපති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක එහෙම නැති සටනක් මේක. ඒක කොහොමද ඔවුන්ට මෙතෙන්ට එන්න බැරිද? ඔවුන්ට තමන්ගේ ඉල්ලීම් ටික මම හිතන්නේ ඔවුන්ගේ යම් සූදානමක් තියෙනවා. සමහර කණ්ඩායමක් කතා කරනකොට අපිට දැනගන්න ලැබුණා ඔවුන් දැන් ඒවා ක්‍රමානුකූලව එකතු කරන්නට විශේෂයෙන් හේතුව මේ ව්‍යාජ සටන් ව්‍යාපාර ඔවුන් මට එකතු වෙලා යම් දේවල් කරන නිසා ඔවුන් දැන් යම් කණ්ඩායම් තීන්දුව කරලා තියෙනවා කියලා අපිට යම් තොරතුරක් ලැබෙනවා. මේ ඔවුන් දැන් එහෙම සූදානමක් තියෙනවා කියලා. ඒක හොඳ දෙයක්. දැන් මේ සංවාදයේ තියෙනවා. අපිත් ඒ සංවාදයේ දිරිමත් කරන්න ගමකෙමෙතුමා අපි ජාතික සංවිධාන වලින් විද්වත් සංවිධාන වලින් භික්ෂුන් වහන්සේලා වෘත්තිකයන්ගේ සංවිධාන වලින් සංවිධාන 15ක් 20ක් විතර එකතු වෙලා යම් යෝජනාවලියක් ඉදිරිපත් කරා මහා සංඝරත්නයට අපේ මහානායක ත්‍රිනිකායනික මහානායක හිමිවරුන්ට. එතකොට ඒ තරුණයන්ට පුළුවන් ඒකෙන් සටන් පාටේ ගන්න. මෙන්න මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳපන්. මෙන්න මේ මහජන අපේක්ෂා මේ විදිහට විසඳපන් කියලා නිශ්චිත යෝජනා තියෙනවා. යෝජනා 61ක් තියෙනවා. ඊට අදාළ ක්‍රියාකාරකම් 108ක් තියෙනවා. උපාය මාර්ගික ප්‍රවේශයන් 5ක් තියෙනවා. ඒක තාම සමාජයට එළි දැක්වේ නැහැ. මහානායක හිමිවරුන්ට විතරයි මේ අර්බුදේ නිසා ඒක කරන්න බැරුණා. 12 වෙනිදා තමයි කරන්න හිටියේ. හැබැයි දැන් අරගල භූමියේ ඉන්න තරුණයා තාම කියන්නේ මේ අග්‍රාමාත්‍යවරයා අයින් වෙලා මේ අලුත් කෙනෙක් පත් වුණා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. ඔවුන් දිගටම මේක ඉන්නවා කියනවා.
ඒක හොඳ ලක්ෂණයක් අපිට. නෑ ඒක හොඳයි. හැබැයි ඒක දැනුම්වත් කළ යුතුයි. දැන් අද දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙමනම් ඕන් ඉදිරිපත් කරන්න ඕන දැන්වත්. හරි. අලුත් අගමැතිතුමා ඔබතුමා අපිට කියන්න මේ ප්‍රශ්න විසඳන්න ඔබතුමා ගනු ලබන පියවර මෙන්න මේවයි. ගුවන්තර පොළ විකුණලා යාලංකායක නැවත විකුණලා බැංකු දෙකත් විකුණලා එහෙමනම් මේ ප්‍රශ්න විසඳන්න හදන්නේ. තාත්තා ඉන්නේ දරුවන්ට කණ්ඩ දෙන්න කුඹුරත් උගස් තියලා ගේත් උගස් තියලා දුවත් උගස් තියලා කීයක් හරි අරගෙන නම් ඉතින් ඒ තාත්තගෙන් අපිට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ රැට දැකලා එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියවරු කියන දේවල් හිමීට කැබිනට් එකෙන් පේපර් එකක් දාලා ක්‍රියාත්මක කරන්නම් කියලා හිතාගෙන නම් මේ එන්නේ. ඒක ඊටම භයානක තත්ත්වයක්. ඒ නිසා දැන් ජනාධිපතිතුමා කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනල්ලා තමයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒක තමයි ඒකම විසඳුම කියලා. ඒක ගේනකොට තවත් පාර්ශවයක් විරසකයක් ඇති වෙනවනේ. මේක සමගියෙන් එකඟතාවයෙන් කරන දෙයක් නෙමෙයිනේ. දැන් මේ පක්ෂය 11 ඔවුන්ටත් නිර්දෝෂී වෙන්න බෑ. ඔවුන්ත් වා කියනවනේ මේ දවස් 30ක් මේක ඇද ආවා. විසඳුම් ඉදිරිපත් කරලා ජනාධිපතිතුමා එක එකඟතාවයට ඇවිල්ලා ඒ අන්තර්කාලීන ආණ්ඩුව හදන්න ඔවුන් අසමත් වුණා. විවිධ කොන්දේසි දාලා ඒක අවුල් කරා. ඒ නිසා ඔවුන්ත් වා කියන්න ඕන සියලු දෙනා. ජනාධිපති විතරක් වා කියන්න ඕන කියලා නෙමෙයි මේ කියන්නේ. හරි. දැන් අවසානයේ දැන් මෙතනට නම් ඇවිල්ලා තියෙන්නේ මේක එකඟතාවයක් ඇතුව නෙමෙයි පුළුල් එකඟතාවයෙන් ආපු එකක් නෙමෙයි. මේක එතුමා ක්ෂණිකව ගත්ත පුද්ගලික තීන්දුවක්. මේක අර මේක එකඟතා ආණ්ඩුවක් නෙමෙයි. මේක අන්තර්කාලීන ආණ්ඩුවක් නෙමෙයි. මේක කලින් අර මෛත්‍රී රනිල් ආණ්ඩුව වගේ මේ චන්ද්‍රිකා රනිල් ආණ්ඩුව වගේ එහෙම මේ නායකයෝ දෙපළගේ ආණ්ඩුවක්. ඒක බදෙච්ච. මේකට ජනවරමකුත් නැහැ. කලින් ආණ්ඩුව වලට ජනවරමක් තියෙනවනේ. එතකොට මේ හවුලට ගෝඨාභය රනිල් හවුලට ජනවරමක් නැහැ. කලින් මෛත්‍රී රනිල් හවුලට සහ චන්ද්‍රිකා රනිල් හවුලට ජනවරමක් තිබුණා. මේකට ජනවරමකුත් නැහැ වැඩ පිළිවෙලකුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ආණ්ඩුවේ හැදීමේ බලය සහ වගකීම තියෙනවා නව අග්‍රාමාත්‍යවරයාගේ. එතුමා දැන් හැකියක්මනින් ආණ්ඩුව හදයි. ඒතර මේ කැබිනට් එක හදලා කැබිනට් එක හදන. ඒක කැබිනට් මණ්ඩලය හැදීමෙන් පසුව එන තීන්දුව తీරන මොනවද? එතකොට අපි ඒතකොට තමයි දන්නේ දැන් කොයි පැත්තෙන් කොතෙන්ට කොහොම එයිද කියලා. එතකොට දැන් අපි තව බලතල් ඉල්ලනවා. මේ දැන් විශ්සේ බෑ මේ ජනාධිපතිවරයා වටේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. අග්‍රාමාත්‍යවරයාට බලතල ඕනේ වැඩ කරන්න. දැන් ඊට පස්සේ ඉස්රෝ මෙයාට තනතුර ගත්තා. ඊට පස්සේ එයා බලතල ගන්නවා. ඊට පස්සේ තමයි අපිට තියෙන්නේ ඇතරම රට කොහෙටද යන්නේ කියලා. අපිට නැවත ශ්‍රී ලාල් මහත්මයා ළඟට ඔබ ළඟට එනවා. දැන් අපි කල්පනා කරොත් දැන් අපි ටිකක් මේ ජීවත් වෙන රටේ එකක් ඔබ කිව්වා වගේ මේ නීතිය පිළිබඳ විශ්වාසය මේ සියලු දේවල් පිළිබඳ විශ්වාසය බිඳිච්ච තැනක් දැන් තියෙනවා. හැබැයි අවසානයේ අපිට ඉතුරු වෙන්නේ ජනතාව. දැන් බලාපොරොත්තු වෙන්නේ මේ මහජනයා බොහොම යහපත් මිනිස්සු කණ්ඩායමක් අපට අවශ්‍යයි. එතකොට දැන් මහජනයා මේ වෙනස්කම දැන් අපි දන්නවා මේ රට මේ හැරෙමින් තිබෙන්නේ කැරකෙමින් තිබෙන්නේ මේක සුල්ලි කුණාටුවක් නම් තනින් තන කැරකෙමින් අනතුරු කරමින් තියෙන්නේ මේ කොහෙට හරි අරයි යන්න මේ අපි. එතකොට දැන් අපි මේක මේ ප්‍රශ්නයේදී සමස්ත මහජනයාගේ පාර්ශවයෙන් වෙන්න ඕන වෙනස්කම් ටික ඕන් දැන් මේ අරගලයට දායක වෙනවා. කවුරු හරි මේ උයලා කණ්ඩ ගිහින් දෙනවා වෙන්න පුළුවන් මේ අරගල බීමට. තව අය මේ යම් කිව්ව ගමන් පෙළපාලියනවා වෙන්න පුළුවන්. ඒක දැන් වැඩ වර්ජන රාශියක් දැන් පාසල් පද්ධතිය ක්‍රියාත්මක කරනවා. දැන් අපිට බැයිද දැන් එකක් තමයි මේ ආණ්ඩුවල තියෙන ප්‍රශ්නෙට දැන් මේ රාජ්‍ය ආයතන යාන්ත්‍රණය ඉතාම දුර්වල වෙලා කේන්ද්‍රීකගා බඩගා යන්නේ. දැන් කොවිඩ් නිසා පාසල් ළමයින්ට පාසල් නැති වුණා. වසර දෙකක් දැන් අය මේ දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදයක් නෑ. ඒක නිසා හරි පාසල ඇද්දානේ. හැබැයි මේ දේශපාලන අර්බුද හේතු කොටගෙන දැන් ආපහු මේ රාජ්‍ය ආයතන ආයතන පද්ධතිය ආයතන පස්සට යනවා. මේකට ඇයි බැරි අපිට මේ නැද්ද නීතියක් දැන් මේ මිනිස්සුන්ගේ සමහර දේවල් මූලික අයිතිවාසිකම්. ඒවා කඩ වෙන්නේ නැද්ද? ඒකට අපිට බැයිද මේ අධ්‍යාපනයට තියෙන අයිතිය, පුරවැසියන්ට තියෙන සමහර රෝහල් වල Tamanට තියෙන අයිතිය මේවා සම්බන්ධව අපිට මේ යුක්තිය ඉටු කර ගැනීමේ ප්‍රවේශයක් නැද්ද මහජනයා? මොකද අවසානයේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ මහජනයා මේකෙන් පීඩාවටපත් වෙනවා. ඔව් ඇත්තටම ගමගේ මහත්තයා ඔය ප්‍රශ්නේ අපි පැතිකඩ කීපයකින් සාකච්ඡා කරගන්න ඕන ප්‍රශ්නයක්. ඉතින් මහජනයා පීඩාවටපත් වෙන එක මේ අද ඊයේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඒවට එක රැයකින් උත්තර හොයන්නත් හැකියාවක් නැහැ අපිට. අපි මුලින්ම තේරුම් ගත යුතුයි මහජනයා පීඩාවටපත් වෙන්නේ ඇයි? එදා මෙදා තුර කාලය තුල. සත්‍ය වශයෙන්ම මහජනයා පීඩාවට පත් කරන්නේ පාලකයා. ඒක අපි නිදහසෙන් පස්සේ අද වෙනකන් දේශපාලනයේ නිරත වෙච්ච උදවිය විසින් ගත්ත තීන්දුව తీරන නිසා තමයි ජනතාව විවිධාකාරයෙන් විවිධ අවස්ථාවන් වලදී පීඩාවටපත් වෙන්නේ. එතකොට
ජනතාව අරගල කරනවා හැරෙන්න වෙන මොකද්ද කරන්නේ? දැන් උදාහරණයක් වශයෙන් ඡන්දයකදී අපි മന്ത്രിවරුන් පත් කරගන්නවා. ඒ අපි විසින් පත් කරගන්න මහජන නියෝජිතයා ජනතාව අපේක්ෂා කරපු දේවල් ඉෂ්ට සිද්ධ කරන්නේ නැත්නම් ජනතාව කොහොමද മന്ത്രിවරයාව ඉවත් කරගන්නේ? දැන් ජනතාව අපේක්ෂා කරන්නේ මොකවත් නොකර හවසට මාසයන්තිමට ගෙදරට බඩු මල්ලක් කියනවා එක නම් මේ දේශපාලනඥයන් කළ යුතුයි කියලා හිතනවද? නෑ ඒක පිළිගන්නේ නෑ. ඒක වෙනම පැතිකඩන්නේ. එහෙම කොට්ටාශයක් ඉන්නවා. එහෙම අපේ රටේ මම හිතන්නේ ජනතාව මේ නිකන් කණ්ඩ බලාගෙන ඉන්න කොට්ටාශයක් කියලා. මම ඒකට විරුද්ධයි. ඒ අතම් කොට්ටාශයක් ඉන්නවා. සියලු දේම පාලකයා කරાવી කියන. නමුත් ඊට වඩා එහා ගිය ප්‍රශ්නයක් මෙතන තියෙනවා ගමගේ මහත්මයා. දැන් උදාහරණයක් විදිහට ජනතාවට තමන්ගේ රැකියාව කරලා තමන්ට අවශ්‍ය බඩු බාහිර ආදී රැගෙන ඇවිල්ලා තමන්ගේ පවුල් ඒකකයේ මේ පහසු පහසුව ගත කරගන්න දෛනික ජීවිතේ පවත්වාගෙන යන්න රටක් තිබෙන්න ඕනේ. මේ අද වෙනකොට තියෙන මේ එකම ඇලිගේෂන් එක මොකද්ද? මේ පාලකයා හොරා කනවා. මේ පාලකයා තමන්ගේ අපේ රටේ රාජ්‍ය දේපල සූරාගෙන කනවා. ඔහු තමන්ව වර්ධනය කරගන්නවා. අපි දැක්ක මේ මාධ්‍ය වලින් එක ගෙදරක ගෑස් ටැංකි 80යි 100යි. සමහර තැන්වල මේ මිනිස්සු ජනතාවට පොලිමේ ඉඳලා තියෙනවා ගෑස් සිලින්ඩරයක් ගන්න. හැබැයි පාලකයා ගාව තියෙනවා ගෑස් සිලින්ඩර 80ක් 90ක්. ඉතින් ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මහජන නියෝජිතයන් යන්නේ මහජනතාවට සේවය කරන්න. මහජනතාව අපේක්ෂා කරන සේවය මහජන නියෝජිතයන් උන් නැතු වුණාම තමයි ජනතාව කැරලි ගහන්නේ. ඒ නිසා තමයි අරගලය මේ ගෝල් පේස් පිටියට යන්නේ. අරගලයේ විවිධ මානයන් පැතිකඩ තියෙන්න පුළුවන්. විවිධ බල්ලෝබි කණ්ඩායම් ඉන්න පුළුවන්. නමුත් අරගලය මම විශ්වාස කරන විදිහට ජනතාවගේ අරගලය පාලකයට විරුද්ධව මුලින් ඇති වුණා. ඊට පස්සේ විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ ඕනෑ එපාකම් තියන අය මේ අරගලයට සම්බන්ධ වෙලා ඒ අරගලය අවභාවිත කරන්නට ඇති. මම නැහැයි කියන්නේ නැහැ. ඒ දිගුවක් විදිහට තමයි දේපල විනාශ වුනේ, මිනිස්සු මේ මැරෙන්න සිද්ධ වුනේ, තරහකාරයන්ගේ එදිරිවාදිකන්ගේ ගෙවල් ගිනි තිබ්බේ. අපි ඒව අනුමත කරන්න කැමති නැහැ. නමුත් මේ දේවල් සිද්ධ වෙන්න පාලකයා ඍජුවම වක් කිව්වා. වක් කියනවා. මොකද ඒ අවස්ථාවේදී කල යුතු දේවල් ජනතාවට කළේ නැහැ. මේ தත්ත්වය උග්‍ර වෙනකන් ඇයි බලන් හිටියේ? මේ පෝලිං වල ඉඳලා මේ ජනතාවට කියන්න තිබ්බා මෙන්න මේ වගේ අර්බුදයක් එනවා, මේ ජනතාව ලෑස්ති කරන්න ඕන මෙන්න මේ විදිහට තමයි පෙළ ගැහෙන්න ඕන කියලා මේ අර්බුදයක් එනවා කියන එක මුලින් දැනුවත් කරන්න තිබුණා. මේ බෙල්ල නහය ගාවට ගිලනකම්ම බලන් හිටියේ. ඔව් මම හිතන්නේ මේ හිතාමතා මේක පත්වෙට ඉඩ දුන්නා කියලාද? එම සැකහිතෙන පුළුවන්. දැන් අපි දන්නවා පහුගිය කාලේ පොඩි දෙයකට සමාජ මාධ්‍ය තහනම් දැම්මා. අපි දන්නවා පාස්කු ප්‍රහාරය වෙලාවේ යම් අවස්ථාවලදී තීරණාත්මක අවස්ථාවලදී ජාතිවාදී ඇවිස්සෙයි හෝ මොනවා හරි ඇවිස්සෙයි කියලා මේ සමාජ මාධ්‍ය තහනම් කරලා මේ ඒ තරුණයාට පණිවිඩ හුවමාරු කරන ක්‍රමවේද නවත්තලා කිසියම් ආකාරයක උත්සාහයක් ගත්තා මේ තත්ත්වයන් පාලනය කරන්න. හැබැයි මේ ප්‍රශ්නේදී අපි දැක්කේ නැහැ සමාජ මාධ්‍ය ඕන දෙයක් කියන්න ඉඩ දුන්නා. ඒ වැඩේ උණයින් පස්සේ තමයි දැන් කියන්නේ අපි දැන් ඒ වැරදි තොරතුරු හුවමාරු කරපුවාට අත්අඩංගුවට ගන්නවා කියලා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ වැඩේ උණයින් පස්සේ අදාළ කට්ටිය අත්අඩංගුවට ගන්නට වඩා මේ ලෙඩා මැරුණාන් පස්සේ වෙහෙත් දීලා වැඩක් නැහැ නේ. ඒ වගේ මේ වැඩේ වෙන්න කලින් වළක්වා ගැනීමනේ වඩා වටින්නේ. ඒතකොට දැන් මම හිතන්නේ දැන් එහෙම තර්කයක් ගෙනවොත් ඔබට දැන් මේ තත්ත්වයේ වෙන්න ඉඩ හැරියා. නැත්තම් මේ මෙතුමා කියන්නේ හැට මේ අවඩම ප්‍රාර්ථනා කරා, විනාශයම ප්‍රාර්ථනා කරා. ඒක මේ ආණ්ඩුව විසින් කරා කියලා බොහෝ දෙනෙක් කියනවා. දැන් මේකට විපක්ෂයේ සහයෝගය දැක්ක මම කියන්නේ මේව ගැන සොයා බලා අපට කිසියම් විමර්ශනයක් විනිශ්චයක් දෙන්න බැයිද? නීතියක් හදන්න, නීතියක් ගේන්න බැයි. නීතිමය කටයුතු කරන්න බැයිද? නෑ මම මේකයි මුලින්ම කිව්වේ නීතිය ඕනෑ තරම් තිබෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. ඒක නීතිය හරියට හරි තැනදී ක්‍රියාත්මක වුණා නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි තුමු මේ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නේදී මූලාරම්භය උනේ මොකක්ද? පහර දීම සිද්ධ වුණා. ඒ පහර දීම සිදු වුණාට පස්සේ නීති ඕනෑ තරම් තියෙනවා. ලංකාවේ දන්නේ සංග්‍රහය තියෙනවා. අපරාධයක් වුණාම ඒ අවස්ථාවේදී පැමිණිල්ල ලැබුණාම අපරාධකරුවන් අපරාධයේ කරේ සැක තියෙන පුජ්‍යලයන් අත්අඩංගු ගන්න ඕනේ. ඇයි අත්අඩංගු ගත්තේ නැත්තේ? මිනිස්සු ප්‍රශ්න කරන්නේ ඒකනේ. ඒ අත්අඩංගු අරගෙන ඒ අරගලයේ සිටපායට පහර දීම ක්‍රියාවලිය කර මෙන්න මේ අය කියලා සැකකාර විදිහට හඳුනාගෙන ඔවුන් අධිකරණයේ ඉදිරියට ගෙනාවා නම් මේ தත්ත්වය මේ තරම් දුරට යන්නේ නැහැ. ඒ නිසා එකෙකුට එක ආකාරයකට නීතිය ක්‍රියාත්මක කරනකොට තව එකෙකුට තවත් ආකාරයකට ක්‍රියාත්මක වෙනකොට තමයි ජනතාව නීතිය අතර ගන්න. ඒක අනුමත කරන්න බැරි වුණත් ඒ ආකාරයට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අපි මෙහෙම කරන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නයට විවිධ පාර්ශවයන් මැදිහත් වුණානේ. විවිධ දේවල් දැන් ඔබතුමා කතා කරනවා මේ සමාජ මාධ්‍ය පිළිබඳව. සමාජ මාධ්‍යයට කොහොමද අපි සීමාවන් දාන්නේ? ජංගම දුරකථනය තියෙනවා, ස්මාර්ට් ෆෝන් එක තියෙනවා. Tamanට හිතු ආකාරයට Taman දාන පෝස්ට් ෂෙයා කරනවා. ඒක බලන පුජ්‍යලයා ගන්න ආකාරය තීරණය කරන්න පුළුවන්ද කාටවත්? තීරණය කරන්න බෑ. එතකොට
ඒ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අය ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට මේ පසුගිය මේ කාලය තුලදී ගෙවල් ගිනි තැබීම් කීයක් සිද්ධ වුණාද? දැන් එතකොට මේ සියලුම ගෙවල් ගිනි තැබීම් කරේ මේ අරගලයේ කරපු අය කියලා අපිට ලව් කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මොකද අරගලයේ නිරත වෙලා හිටියේ මේ පාලකයාව ගෙදර යවන්න ඕන කියලා. මේ පාලකයාගෙන් ජනතාව අපේක්ෂා කරපු දේවල් සිද්ධ වෙන්නේ නැති නිසා මේ පාලකයා එපා කියලා තමයි ජනතාව අරගල කළේ. එතකොට මේ අරගල භූමියට කඩා වැදිලා ඒ පහර දීම් සිද්ධ කරාට පස්සේ ඒ මිනිසුන්ගේ ගෙවල් ගිනි තැබීම් සිද්ධ කරේ අරගලේ නිරත වෙලා හිටපු මිනිස්සු කියලා අපිට ලව් කරන්න බෑ. ඒ අවස්ථාවේ සිද්ධ වෙච්ච කාරණා දේශපාලනිකයි. දේශපාලනික එදිරිවාදිකම් තියන අය තමන්ගේ එදිරිවාදිකම මුල් ප්‍රතිප්‍රහාරය එනකොට ඒ තමන්ගේ හැඟීම මත ආවේගය මත එන්න පුළුවන්. හැබැයි දවස් දෙක තුනක් ගිහිල්ලා සංවිධානාත්මකව පන්න ගිහිල්ලා ගිනි තියෙන ඒවා ඇතුලේ අපිට සමාන කරන්න බෑ. එදා දවසේ ඇතිවෙච්ච සිද්ධියයි. මොකද අපි දන්නවා අපේ මනෝභාවයන් අපි ඇවිලෙනවා නිවෙනවා. සාමාන්‍ය ක්ෂණයෙන් අපි සිත එක තැන්වල ගමන් කරනවා. ඒ නිසා හැබැයි දැන් මේ වගේ සිද්ධාමයක් අධ්‍යයනය කරනකොට අපිට ටිකක් මේ තොරතුරු විද්‍යාත්මකව ඇනලයිස් විග්‍රහ කරොත් අපිට හිතන්න බැයිද? ඔව් අනිවාර්යයෙන්ම. දැන් බලන්න දැන් මේ සමාජ මාධ්‍යයෙන් භාවිතා කරලා මිනිස්සු ප්‍රශ්න කරන්න ගත්තා. ඇයි අර මිනිස්සයා ගෙදරට ගැහුවේ නැද්ද? X ගේ ගෙදරට ගැහුවේ නැද්ද? Y ගේ ගෙදරට ගැහුවේ නැද්ද? මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අර තමන්ගේ පටු දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණවා ගන්න ඉන්න අය, තමන්ගේ එදිරිවාදිකම් සාක්ෂාත් කරගන්න ඉන්න අය ගිහිල්ලා ඒ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. සමහර දේවල් ඇත්තටම මේ නීතියට වඩා නීතියෙන් සමහර දේවල් අපි නීති හදලා හිර කරන්න පුළුවන්. හැබැයි මේ ඓතිහාසිකවත් අපිට කොයිතරම් නීති තිබ්බද? ඒ නීති තිබ්බා කියලා එහෙනම් අපිට දැන් ඔබතුමත් හොඳට දන්නවා උසාවිය සෙනඟ නැති වෙන්න එපා. අද එන්න උසාවිය සෙනඟ පිරෙනවනේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ දාන්න ඒවා උල්ලංඝනය කරන ප්‍රමාණයත් වැඩි වෙනවා. හැබැයි අපි වෙන තැනකින් අපිට හැදෙන්න බැයිද? වෙන පදනමක් නැද්ද? වසන්ත බණ්ඩාර මහත්තයා දැන් තියෙන එකම ප්‍රශ්නේ තමයි දැන් එකක් තමයි මේ රට ඉස්සරහට යෑම සම්බන්ධව ගැටලුවක් තියෙනවානේ. ඒකෝ දැන් මේ සටනක් තියෙනවා මේ හැබැයි සටනේ අනාගතය සම්බන්ධව දැන් අපිට මේ ආර්ථිකය සම්බන්ධව කවුරුත් මොකවත් කියලා නැහැ. දැන් මේ ටිකේම අපි කතා බහ කරමින් ඉන්නේ මේ අපිට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ වගේ. අපි අර පොලිම් බඳත් ලොකු අවධානයක් නැහැ දැන්. දැන් මේ ප්‍රශ්නේ අපි නිවැරදි කරගන්නේ කොහොමද? දැන් අපිට පත්තුන අග්‍රාමාත්‍යවරයාට කියන්න පුළුවන් මේක කරන්න කියලා. හැබැයි මේ මිනිස්සු අරගලකරුවා ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකක්. හැබැයි ඔහුට ලැබුණේ අලුත් මිනිසෙක්. නැත්නම් තව ආණ්ඩුවක්. නැත්නම් තව කණ්ඩායමක්. ඒකෝට දැන් අපිට සිද්ධ වෙනවා තවදුරටත් රාජ්‍ය යාන්ත්‍රණය හිර කරලා ඒ සේවා සහ අනිකුත් අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල් බංකොලොත් කරලා මේක ඉස්සරහට යනවාද? එහෙම නැතුව මේ වෙන යන්න ක්‍රමයක් තියෙනවද අපිට මේක? දැන් මේ රාජික නොවී තවදුරටත් මම හිතන්නේ ඇතැම් අරගලවල දිගටම තිබුණොත් තවදුරටත් කඩා වැටෙනවා මේ රට. ඒ කියන්නේ නිෂ්පාදනය එහෙම කරගන්න බෑ. පාරවල් වල අපනයනයේ ශේෂ්ත්‍රයේ ඉන්න අයට ඒවා එහෙම ගෙනියන්න බෑ. ඒවා බාධක වෙන්නේ. ඒකට මේ ආර්ථිකය හදන වැඩපිළිවෙලට මේවා බාධා වෙන්නේ නැද්ද මේ අරගල? පැහැදිලිවම ගමු. දැන් මේ මාසයේ ඇතුළෙත් මේ ආර්ථිකයේ විශාල කඩාවැටීමකට ලක් වුණා. කර්මාන්ත පද්ධතිය කඩාවැටීමට, මිනිසුන්ගේ ජන ජීවිතය, සංචාරකයන්ගේ පැමිණීම ආදී වශයෙන් රටේ ප්‍රතිරූපය ඒ අර්බුදයේ තවත් උස්සන්න වෙන දේවල් තමයි මේ වෙනකොට සිදු වුණේ රජය සහ වගකිව යුතු මහජන නියෝජිතයන් ජනතාවටත් ඒ වාක්‍යයෙන් පැවරෙනවා අසමත් වීම නිසා. ඒතර ඔබතුමාලා කියපු සමාජ මාධ්‍ය ගැන මට වචනයක් කියන්න ඉඩ දෙන්න. ඔබ දෙපළම ගැන කියපු නිසා සමාජ මාධ්‍ය ගැන ලෝකයේ විවිධ පර්යේෂණ කළා තියෙනවා. අපේ රටෙත් විද්වතෙක් ඉන්නවා මහාචාර්ය දියනාත් සමරසිංහ මහත්මයා මනෝවෛද්‍ය පිළිබඳ විශේෂඥයෙක්. එතුමා විශාල වශයෙන් අධ්‍යයනය කළා තියෙනවා මේ සමාජ මාධ්‍ය කොහොමද භාවිතා වෙන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න. දේශපාලකයෝ පවා සමාජ මාධ්‍ය තුලින් ලෝකයේ දැකීමට උත්සාහ කිරීම තුළ ඔවුන්ගේ ඔළුව අවුල් වෙන විදිය කොහොමද? මේ සමාජ මාධ්‍ය වල සැරිසරන්නේ මේ ගමගේ මෙතුමා 10%ත් 20ත් අතර ප්‍රමාණයක් සමාජයේ. දැන් මේ අරගලයට සම්බන්ධ වෙලා තියෙන සමාජ මාධ්‍ය හරහා බැලුවොත් අපි දල වශයෙන් මිලියනයක විතර පිරිසක්. ඒතර තව මිලියන 14ක ඡන්දදායක පිරිසක් ඉන්නවා ගෙදරට වෙලා. ඔවුන් මේ සමාජ මාධ්‍ය වල සක්‍රියව දායක වෙන්නේ නැහැ. ඒකට ඔබතුමත් බොහොම ගරු කරන අපේ වන්දනා ශිවා මැතිණිය කියනවා මේ බිල් ගේට්ස්ගේ නූතන ඩිජිටල් අධිරාජ්‍ය තාක්ෂණික අධිරාජ්‍ය පවත්වාගෙන යන්නේ
සකර්බර්ග්ගේ මානසික වහලුන් විසින් කියලා. ඒ සකර්බර්ග් කියලා කියන්නේ මේ ෆේස්බුක් මේ සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයා. ඒතර මේ සකර්බර්ග් විසින් නිර්මාණය කරලා තියෙන මානසික වහලුන් විසින් තමයි මේ ක්‍රමය පවත්වාගෙන යන්නේ කියලා අය කියනවා. ඒ බොහොම ලස්සන පොතක් ලියලා තියෙනවා ඒක ලංකාවේ නම් තාම දකින්න ලැබුණේ නැහැ. ඉතින් එතකොට මේකේ එහෙම එකක් තියෙනවා. මේවා මධ්‍යගතව මේ මාධ්‍ය ආයතන වලට පුළුවන් මේක යම් කරුණු ඉහළට ඔසවන්න යම් මේවා બ્લોක් කරන්න යම් මතවාද විශේෂයෙන් පතුරවන්න එහෙම හැකියාවක් තියෙනවා. ඉතින් දැන් අපි නොදැනුවත්වම මේ බටහිර සමාගමකට පුළුවන් වෙලා තියෙනවා මේ සමාජයේ මතවාද හසුරුවන්න. ගිනි තියන්න. හරි. මේ මෙවර තියෙන නරකම දේ තමයි ඒ සමාජ මාධ්‍ය වල මතවාද සම්ප්‍රදායන කුල මාධ්‍යයේත් මතවාදය බවට පත් වුණා. අවසානයේදී මේ මතවාද තමයි ඒකේ පෙන්වන්නේ. ජනමාධ්‍යයත් එතනට තල්ලු වුණා. එතකොට මේ මිලියනයක විතර පිරිසක විසින් හසුරුවන සටනක් මහා සමාජයේ සටනක් ලෙස ස්ථානගත කරා ජනමාධ්‍ය වලින්. එතකොට ඒ නිසා මේකේ වල්බూరు නිදහසක් සමාජයේ තියෙන්න විදිහක් නැහැ. හැම දෙයකම යම් පාලනයක් ඕන. නීති ආධිපත්‍ය පවත්වා යන්න ඕන සමාජ මාධ්‍ය වලත් යම් පාලනයක් අවශ්‍යයි. ඒක ලෝකේ පිළිගත්ත මතයක්. චීනය වගේ රටවල මම හිතන්නේ. ඔව් චීනය දැන් එංගලන්තයේ පවා පහුගිය කාලේ නඩු දැමීම් පවා සිදු වුණා. දඩ ගැවන්නත් සිදු වුණා මේ Facebook ආයතනයේට. එතකොට අර කියන පුද්ගල චරිතත් දැන් ඒ දියනාත් සමරසිංහ මහත්මයා කියනවා මේ යම් දේශපාලන නායකයෝ මේ සමාජ මාධ්‍ය වල ගිල්ල ඉඳිලා ඔවුන් මේ සමාජ මාධ්‍ය වලින් දකින ලෝකය තමයි බාහිර ලෝකය කියලා හිතන්න පෙළඹෙනවා. ඒතර මේක තුලින් ලෝකය දකිනවා. සමාජ මාධ්‍ය වලින් පනවන මානසික බාධක සැබෑ ලෝකයේ බාධක කියලා ඔවුන් Tamanට පනව ගන්නවා. ඒතර ඔවුන්ගේ තීන්දුව తీරන වෙනස් වෙනවා. ඒක හරි භයානක තත්ත්වයක්. ඒක දැන් සිදු වෙලා තියෙනවා. මේ රටේ ජනාධිපතිතුමාගේ ඉඳලා මේ බොහෝ දේශපාලන නායකයෝ මේ සමාජ මාධ්‍ය වල ගිලිලා ඉන්න අය. ඒක ඇතුලෙන් ලෝකයේ දකින අය. මාර කිව්වේ මේ මිලියන එකගේ මතවාදය මත අර මිලියන 14ක් එළියේ ඉන්න මේ මිනිස්සයාට සමපාත කරන්න හදනවා. ඒතර වරදිනවා. ඕනෑම පර්යේෂණයක දත්ත දැන් බබාලා හම්බෙනවා යම් ගමක කාන්තාවන්ට ප්‍රදේශයක. ඒතර වෙලේ කොක්කු අඬනවා. නරි හූ කියනවා. ඒතර ඒ දෙක එකට සිදු වෙන දෙයක්. ඒතර නරි හූ කියනකොට බබාලා හම්බෙනවා කියලා තීරයක් හදන්න බෑනේ. හරි. කොක්කු කෑ ගන්නකොට බබාලා හම්බෙනවා කියලා තීරයක් හදන්න බෑනේ. එතකොට ඒ විදිහට මේ සමහර දත්ත වැරදියට මේ විශ්ලේෂණය කරනවා. ඉන්ටර්ප්‍රිට් කරනවා. ඒතර ඒවා මේ සමාජ මාධ්‍ය දාලවල සැරිසරන කියන්නේ දේශපාලඥයෙකුට වෙන්න පුළුවන් නරකම දේ තමයි පුද්ගලයෙකුටත් මේ සමාජ මාධ්‍ය තුලින් ලෝකයේ දැකීමට සහ තමා දැකීමට උත්සාහ කිරීම. ඒක ඉතා භයානක දෙයක්ත් තියෙනවා මේ සමාජ මාධ්‍ය දාලා ඕන් දන්නවා මේ නායකයන්ගේ ප්‍රොෆයිල්ස් සයිකොලොජිකල් ප්‍රොෆයිල්ස්. ගමගේ මැතුවා මම විදේශගතව රැකියා කරන කාලේ එක්තරා මනෝවෛද්‍යවරයෙක් මුණ ගැසුණා. ඔහු ඕස්ට්‍රේලියාවේ මම පුදුවේටපත් වුණා. ඔහු කියනවා ඔහු පැය ගණන් අපේ ක්‍රිකට් ටීම් එක දිහා බලාගෙන ඉන්නවා. ඔවුන් හදාරනවා ප්‍රොෆයිල්ස්. ඒ කියන්නේ ඔවුන්ගේ අපේ අර්ජුන කොහොමද අර්ජුන තරහ යන්නේ කොයි වෙලාවටද මොනවා කරාමද තරහ ගස්සන්න පුළුවන්. එතකොට ඔහුගේ හැකියාවක් වෙනස් වෙන විදිය. එතකොට ඒව හදාරලා අර ඕස්ට්‍රේලියානු ටීම් එකේ ක්‍රීඩකයන්ට කියලා දෙනවා. මෙන්න මේ විදිහටයි මොවුන්ගේ චර්යාවන් හැකියාවන් ඒ අනුව ඒවා අවුල් කරන්න ඒ විදිහේ ක්‍රියාමාර්ග ගන්න කොහොමද? right? මුරලිදරන්ට කොහොමද කරන්න ඕන ඒ විදිහට ඔවුන් දන්නවා. මා පුදුමුණා කොහොමද අපිටත් වඩා මේ මිනිස්සු මේව දන්නේ? ඒතර දැන් ඔවුන් දැන් කියනවා එදා වගේ මේව නරඹන්න මේ පට මේ රූප පට නරඹමින් මහා මහන්සියක් ගන්න ඕනේ නැහැ. දැන් මේ සමාජ මාධ්‍යවලම ඒවට වෙනම සොෆ්ට්වෙයාර් තියෙනවා. බලා ගන්න පුළුවන් මේ එක එක චරිතවල හැඩරුව. ඒගොල්ලෝ වඩා කැමති මොනවද? ඒගොල්ලෝගේ මිත්‍රය කවුද? වැඩිපුර ඒගොල්ලෝ මේ මොන පැත්තටද වැඩිපුර නැඹුරු වෙන්නේ? ඒ ආදි වශයෙන් මේ හැමෝගෙම ජනාධිපතිකේ ඉඳලා ඒගොල්ලෝ දන්නවා මේ එක එක්කෙනාගේ මනෝභාවයන් කොහොමද කියලා. කොහොමද ඒගොල්ලෝ රවට්ටන්න පුළුවන්? කොහොමද ඒගොල්ලන්ට මානසික බාධක පනවන්න පුළුවන්? ඉතින් ඒක මේ අපි භයානක තත්ත්වයක් එක. අපි දැන් විරාමයකට යෑමේ අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ඔතෝ ඉතා වැදගත් කාරණයක් මතු කළේ මේකත් අදාළයි අර්බුදය කොයිබටද කියන කාරණේ. බුදු සමස්ත සමාජයේ මේ අර්බුදය අපි හිතා ඉන්නවා මේ අපෙන් වියුක්තව දේශපාලන ආණ්ඩුව විතරයි මේ දෙදරා යන්නේ. එහෙම නැත්නම් මේ ජනාධිපතිවරයා සහ රාජපක්ෂ කඳවුර තමයි මේ දෙදරා යන්නේ. කෙනෙකුට හිතලා අපි සන්තෝෂ වෙනවා, පොඩි සතුටක් ලබනවා. හැබැයි අපි අපේ සමස්ත ජීවිතේම කඩා වැටෙනවා. අපේ මුළු
සංස්කෘතියම නාය යනවා. සමාජයේ දෙදරා යනවා. මේ සමහර සිද්ධිය තුළ වෙච්ච මේ සමාජ පර්යේෂණ කිසිවක් සිද්ධ වෙලා නැහැ. මෑත දේශපාලන වෙනස් වීම එක්ක, මෑත ආර්ථික දේශපාලන වෙනස් වීම එක්ක කිසියම් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා, විශ්වවිද්‍යාල කණ්ඩායමට අවස්ථාවක් තියෙනවා සමාජයට බැහැලා මේ පවුල් අතරේ සමගිය, ආදරය, සමාදානය, ජීවත් වීම මේවා ඇතුලේ තියෙන දේවල් පිළිබඳව ඕනනම් නාඩි පරීක්ෂාවක් කරන්න පුළුවන්. සමාජ විද්‍යාත්මකව මේවා විශ්ලේෂණය කරන්න පුළුවන්. රට ගෙන යෑමේදී මිනිස්සුන්ගේ ජන ජීවිතයත් කොයිබටද යන්නේ කියලා අපිට ටිකක් හිතන්න වෙනවා. නියත වශයෙන්ම ඔබතුමා කියව කාරණේ අපේ ජීවිතවලට අදාළයි. මොකද මේ අර්බුදයේ කොටසකටත් ඒකට වග කියන්න වෙනවා. අපි බලමු දැන් මේවා සම්බන්ධව ඉස්සරහට හැම වෙලාවෙම අපිට යම් නිර්ණායකයන් හදාගන්න වෙනවා. මේවා විනිශ්චය කරන ක්‍රමවේද හදාගන්න වෙනවා. අපි යනවා නින්නත් සජීවී සංවාදයේ අවසන් විරාමයට. අර්බුදයේ කොයිබටද අපි බලමු විරාමයෙන් අනතුරුව අපිට ගෙනියන්න ඕන දිශාවක් තිබෙනවද කියලා. අපි යනවා විරාමයට. අර්බුදයේ කොයිබටද? දැන් අද මාතෘකාව අවසන් විරාමයේ ළඟින් අපි බසන්ත බණ්ඩාර මහත්මයා ඔබෙන් මම ඇත්තටම කලින් විමසා සිටියේ. දැන් අපිට පුළුල් පරාසයකට අපේ කතාව ඇදගෙන ගියා. නමුත් ඒක අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් දැන් කේන්ද්‍රීය ප්‍රශ්නය මේ අපි මුහුණ දුන් සමස්ත අර්බුදයේ කේන්ද්‍රීය සාධකයේ බවට පත් වෙන්නේ අපේ ආර්ථිකය. ඩොලර් හිගකම. ඒක දැන් මෙහෙන් නායකයෙක් පත් කරන ඩොලර් එන්නේ නැහැ. අපිට නිශ්චිත වශයෙන් අවශ්‍යයි ඒ ශ්‍රී ලංකාවට විදේශ විනිමය නැත්නම් ඩොලර් කැඳවන ක්‍රමය, ගෙන්වන ක්‍රමය. ඔබතුමා කලින් සඳහන් කරා මේ අපේ ජාතික සම්පත් ටික විකුණලා අපේ සේවා පද්ධතිය විකුණලා නෙමෙයි මේ සල්ලි හම්බ කරන්න ඕනේ. ඒකට අපි ක්‍රමවේද අවශ්‍යයි. ඒකෝට දැන් අපි මෙහෙම නිශ්චිත ක්‍රමයක් අපි අර මා මේ වචනේ පාවිච්චි කරනවා ඉංග්‍රීසි වචනයක් දැන් සමාජිකයතල තියෙන සිස්ටම් චේන්ජ් කියන එක. නැත්නම් මේ ක්‍රමවේදයේ වෙනසක්. ඒකට කොහොමද අපි දැන් සමීප වෙන්නේ? ඒකට අපිට අත තියලා තියෙනවද දැන්? ඒක හඳුනගෙන තියෙනවද? ඔගක් අපේ තරුණෝ සිස්ටම් චේන්ජ් කිව්වට ඒක ගැඹුරින් තේරුම් ගන්නවද කියලා මට පොඩි සැකයක් තියෙනවා. සිස්ටම් එකක් චේන්ජ් කරනවා කියන්නේ ඒක මුළු සමාජ ක්‍රමයක්. ඒක විප්ලවයකින් රාජ්‍ය බලය අත්පත් කරගෙන සිදුවෙන දෙයක්. ඉතින් ඊට මෙහා සිදුවෙන දේවල් යම් ප්‍රතිසංස්කරණ. ඒ සිස්ටම් කියන එකට අයිති හැම දෙයක්ම රාජ්‍ය පාලන ව්‍යුහය, සංස්කෘතිය, ආයතන පද්ධතිය, ක්‍රමවේද, වටිනාකම් පද්ධතිය මේ සියල්ල අයිති. මිනිස්සුත් අයිති. මිනිස්සුන්ගේ වියුක්තව සිස්ටම් එකක් තියෙන්නේ නැහැ. එතකොට අපි අවම දැන් මේ ගැටුමක් නරක නෑ ගමගෙමතුමා හැම ගැටුමක්ම අපි සබුද්ධිකව කළමනාකරණය කරොත් අපිට හිටිය තැනට වඩා හොඳ තැනකට යන්න පුළුවන්. මේ ගැටුමේ අපි වන්දියක් ගෙවලා තියෙනවා. ඒත් යහපත් තැනකට යන්න පුළුවන් නම් ඒක වටිනවා. අපි එහෙම ඉතිහාසයේ පියමන් කරලා යම් ගැටුම් දැන් අපි 71 අරගලයෙන් පස්සේ 72 ව්‍යවස්ථාව ආවා. යම් විශාල සමාජ ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ආවා. අපි හිටපු තැනට වඩා උඩට ආවා. හැබැයි 80 මේ යුද්ධයෙන් පස්සේ අපි ඒක අසමත් වුණා. යුද්ධයෙන් පස්සේ ඊට අදාළ වූ හේතුකාරක නිවැරදි කරන්න ජාතික සංවිධාන වලින් විශාල වශයෙන් යෝජනා ඉදිරිපත් කරා. මහින්ද රාජපක්ෂ මහත්මයාත් යම් ප්‍රමාණයකට නම්‍යශීලී වෙලා හිටියා. නමුත් මම අදත් චෝදනා කරනවා ඒවට බාධා එල්ල වෙනුනේ බැසිල් රාජපක්ෂ මහත්මයා. එතුමා තමයි අදත් මේ අර්බුදයට දැන් පුද්ගලයෙක් වශයෙන් වැඩියම දායක වෙලා තියෙන්නේ. ඒක කරන්න බැරි වුණා. එතකොට කෙසේ හරි මෙතන අවමේ බොටම් ලයින් කියන එක අපි තියාගන්න ඕනේ. මනුස්සකම මේ ඔක්කොම සටන් කරන්නේ පුද්ගලික අරමුණු නේද? මේ සමාජයේ යහපතටනේ. ඒක ඇතුලේ පුද්ගලික අරමුණු තියෙනවා තමයි යම් ප්‍රමාණයකට. එතකොට එහෙනම් මෙතනින් පස්සේ මේ රට යහපත් තැනකට අරන් යන්න නම් ප්‍රධාන දේ තමයි මේ රනිල් වික්‍රමසිංහට ඇවිල්ලා මෙතන මැජික් පෙන්වන්න බෑ. ඇවිල්ලා මැජික් පෙන්වන්න කියලා ඇවිල්ලා මේ තියෙන දේපලත් විකුණලා MCC අස්සම් කළා මේ තිබුණු අර්බුදේ තව වර්ධනය කරලා තව ගැටුම වර්ධනය කරලා ආර්ථිකය වටලා මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කරලා ඉන්දියානු රුපියල භාවිතා කරන වෙන තැනට පත් කරලා වෙන්න පුළුවන්. එතුමා මේක අවසන් කරා. ඉතින් ඒ නිසා අපිට හෙට උදේට එතුමා බලයෙන් පහ කරන්න බෑ. ඕනනම් මේ එතුමාට යම් ඉලක්කයක් දීලා ඒක ඉටු කරේ නැත්නම් විශ්වාස භංගයක් ගෙනල්ලා පරද්දන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. මහජනයට පුළුවන් හඬ නගන්න විතරයි. ඉතින් පළවෙනි දේ තමයි එතුමා දැන් බලයට පත් වුණා නම් කොන්දේසි ඉදිරිපත් කරන මහජනයා කොහොමද මේක විසඳන්නේ කියලා අපිට කියන්න ඕන. දැන් අපි ඒකට අභියෝගයක් ලෙස අපි යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන එක පාර්ලිමේන්තුවේ සභාගත කරන්න മന്ത്രിවරයෙක් ලව්වා. එතකොට අවමය තමයි මේක තවදුරටත් වර්ධනය වෙන එක වළක්වන්න ඕන. මේ නීතිය ආධිපත්‍යයේ පිහිටවන්න ඕන. පොලිස් නිලධාරීන් මිනිස්සුયો. පොලිස් නිලධාරීන්ට හෙට උදේට මේ යම් තමන්ගේ රාජකාරිය ඉටු කරාම හෙට උසාවිය යන්න වෙනවා නම් හිරේ යන්න වෙනවා නම් රිමාන්ඩ් ගත වෙන්න වෙනවා නම් ඔවුන් ඒ රාජකාරිය ඉටු කරන්නේ නැහැ. ඉතින් ඒක මානසික බාධක පැනවීමෙන් තොරව ඔවුන් වැරදි කරනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒකට. එතකොට ඒ ස්වාධීනව කටයුතු කරන්න අයිතිය දෙන්න ඕන.
නීති ආධිපත්‍යයේ පිහිටවන්න ඕන. ඊළඟට නීති ආධිපත්‍යය කියන්නේ නීතිඥ සංගමයේ ආධිපත්‍යය හෝ නීතිඥවරුන්ගේ ආධිපත්‍යය නෙමෙයි. අධිකරණ ක්‍රියාවලිය තුලත් ඒ බලපෑම් කරන එක වළක්වන්න ඕන. ඒක ස්වාධීනව සිදු වෙන්න ඕන. ඒතර නීති ආධිපත්‍යයේ අවමයි. දෙවෙනි එක තමයි මේ ප්‍රශ්නේදී මේ ගමගෙමතුමා මේ සටනේ වැඩිපුර පිරිසක් ඉන්නේ ශිෂ්‍යයන් සහ යම් මධ්‍යම පන්තික කොටස් රැකියාවක් මොනවා හරි ජීවන ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ සමාජයේ පවුල් ලක්ෂ 30ක් විතර පිරිසක් නිශ්චිත විධිමත් ආදායම් ක්‍රමයක් නැතුව ඉතා දුෂ්කර ජීවිත ගෙවන පිරිස්. මේ කන්ස්ට්‍රක්ෂන් මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කඩාවැටීමත් එක්ක ලක්ෂ 40ක් ලක්ෂ 15ක් 15ක් විතර රැකියාව අහිමි වෙනවා. ඊළඟ සමාජයක් ලෙස මනුස්සකම තියෙන්න ඕන, අනුකම්පාව තියෙන්න ඕන. මේක නිවැරදි කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන දේ තමයි මේ කඩාවැටෙන ජීවිත නගා සිටවන්න මූලික වශයෙන් පියවර අවශ්‍යයි. හරි ඉස්සරහට ආහාර හිගයක් ඇතිවීමේ ප්‍රශ්නයක් ගැන සාක්ෂි තියෙනවා. එහෙනම් යම් ආකාරයකට ආහාර සලාකයක් ලබා දීම, ඔවුන්ට ගෙවන දීමනා සුබ සාධන දීමනා පිළිබඳව යම් අරමුදලක් හදන්න වෙනවා. ඊළඟට මේ වර්ජන කරලා තවදුරටත් මේ දේශපාලන උපාංගයක් ලෙස වර්ජන පාවිච්චි කළ දැන් පෞද්ගලික කාලේ මේ සෞඛ්‍ය සේවකයන් වර්ජනය නිසා සමහර මිනිසුන්ට මේ සායනයෙන් ගන්න බෙහෙත් ටික ගන්න බැරි වුණා. ඒතර ෆාමසියෙන් ගන්න සල්ලි නැහැ. ඒතර බෙහෙත් නැතුව දීවැඩියා වැඩි වෙලා ආයේ අමාරු වෙලා ආයේ රෝහල් ගත කරලා එහෙම මහා අවුල් ප්‍රමාණයක් සිදු වුණා. ඒ නිසා මම හිතන්නේ ඕන් එක තේරුම් ගන්න මේ වර්ජන රැල්ල නවත්තන බවක් මට දැක්කම මේ ප්‍රවෘත්ති වල තියෙනවා. කෙසේ නමුත් අපි කවුරුත් ඉල්ලා සිටින්න ඕන මේ නිශ්චිත මොහොතේදී ඒක මහජනයාගේ බෙල්ල මිරිකලා ආණ්ඩුව කේවල් කරන්න යන්න එපා. ඒක වැරදි. ඒ වෘත්තීය සටන් ඒ අවස්ථාවක් කරාට කමන්නේ මේ අර්බුදය ඇතුළේ ඒක නොකර යුතුයි. නීති ආධිපත්‍යය වගේම මෙන්න මේ දේ ඊළඟට මේ සමාජයේ පහළ ස්තර ආරක්ෂා කරගන්න ඕන උන් තවත් කඩා වැටෙන තත්ත්වයට වළක්වන්න නැතුව මා කියන්නේ මේ උසස් නිලධාරීන් සහ රාජ්‍ය වියදම් යම් ප්‍රමාණයක් කපන්න ඕන. මේ දුෂ්කර වෙලා පියමන් කරන්න. හැබැයි ඒව ඔක්කොම කරන්න මහජනයා එකඟ වෙන්නේ ආණ්ඩුව සද්භාවයෙන් මේක කරනවා කියලා ප්‍රදර්ශනය කරොත් ඒ සඳහා වන යෝජනා නිශ්චිතව ඉදිරිපත් කළොත්. එහෙම නැත්නම් මහජන විශ්වාසය හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ගැටුම තව වර්ධනය වෙනවා මිසක් සමනය වෙන්නේ නැහැ. එතකොට අවසානයේ අර ජාත්‍යන්තර බලවේග වලට අපිව මේ රට අමාරුයි වටලා දන ගස්සලා උන්ගේ උමුණා ඉටු කරගන්න බලාපොරොත්තු වෙන බලවේග වලට අවස්ථාව නිර්මාණය වෙනවා. අපි තව අවසාන අවස්ථාව ඔබට ලබා දෙන්නම්. අපි තව ඉදිරි විකල්ප අපිට බැරිද වෙන ක්‍රමවේදයක් අපිට හදන්න මේ අය එපා 225 එපා කියන එකකුත් තියෙනවනේ. ඒකට දැන් අපිට එකට යන්න පුළුවන්ද? එතනින් එහාට අපිට පියමන් කරන්න කොහොමද කියලා කතා බහ කරමු. අපිට අවසාන වශයෙන් නීතිඥ ශ්‍රීලාල් වෙදකේ මහත්මයා දැන් අපිට ජනාධිපතිවරයාට ඒ තරතුරින් ඉවත් වෙන්න පුළුවන්. අගමැතිවරයාට දාලා යන්න පුළුවන්. අපිට මේ අපේ එක කාර්යයන් වලින් දාලා යන්න බෑ. ජීවිතෙන් දාලා යන්න බෑ අපිට. ඒකට දැන් හැමෝම මේ තම තමන් පුරවැසියන් විසින් මේ රටට දායක වෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. කියන්නේ අපි මේ ජීවන ක්‍රමය වෙනස් කිරීමේදී අපිද අපේ ජීවන පැවැත්ම වෙනස් කරගන්න අවශ්‍යයි. අපිට සිද්ධ වෙයි බොහෝ විට පිටරටින් අපි දැක්කා මහ බැංකුව අධිපතිවරයා මම හිතන්නේ මේ නිවේදනය කරලා තිබ්බ රටවැසියන්ට අපි මේ වෙලාවේ තෝරා ගන්න වහන්නේ. ඇත්තටම අපි පිටරට බහන්නේ නැද්ද ගන්න? එහෙම නැත්නම් අපි ඩොලර් ගෙවලා ගන්න එකක්ද ගන්න? අපිට වෙනදා වගේ විනෝද ගමන් යන්න බැරි වෙයි. සංචාරය යන්න බැරි වෙයි. අපිට වෙනදා වගේ ඔය දැන් අපිට අර අධිපරිභෝජනවාදයේ දේවල් පාවිච්චි කරන්න බැරි වෙයි. සමහරට එක බල්බයක් විදුලි පහනක් නිවා දමන්න වෙයි. වගේ අපිට අපේ ජීවිතයේ යුතුයකම් වගකීම් කියලා කොටසක් තියෙනවනේ. හැමදේම අපිට ඒ කොටසට ජනතාව මාරු වෙන්න ඕනේ. එතෙන්ද ජනතාව සූදානම් වෙන්නේ. කොහොමද ඒකට සූදානම් කරවන්නේ? දැන් මම හිතන්නේ හොඳම කාලෙක අපි ඉන්නේ. ඕගමගේ මහත්මයා අපි මේ වැඩසටහනේ අවසාන භාගයට පැමිණලා තිබෙන්නේ. ඒ නිසා අපි ජනතාවට යම් ආකාරයක පණිවිඩයක් දිය යුතුයි ඔබතුමාගේ ප්‍රශ්නයේ ආශ්‍රයෙන්. මම මේ විදිහට පෙළගසන්නම්. අරගලය දිගටම ක්‍රියාත්මක විය යුතුයි. ඒ මක්නිසාදයත් පාලකයා නිසිමගට ගැනීම උදෙසා ජනතාව සාධාරණ අරගල කළ යුතුයි. නමුත් ජනතාවට ඔබතුමා කිව්වා වගේ වගකීමක් තිබෙනවා. මොකක්ද ඒ වගකීම? අපි පිළිගන්න ඕන කොහොමත් ප්‍රචණ්ඩත්වය වැරදි. ප්‍රචණ්ඩත්වය ජනතාව විසින් පිටු දැකිය යුතුයි. ඒ වගේම ස්වාධීන අධිකරණයක පැවැත්ම නිසා තමයි අපේ රටේ නීති හා සාමය රැකිලා තිබෙන්නේ. ජනතාව නීතිය අතරගත්තොත් ඒකෙන් සිද්ධ වෙන්නේ ජනතාවටමයි අගතිදායක තත්ත්වය. ඒ නිසා නීතිය ආධිපත්‍ය සුරකීමට ජනතාව වග බලා ගන්න ඕන, නීතිය අතර ගන්න එක වළක්වන්න ඕන. සියලු දෙනාම පොලිසිය, හමුදාව කෙරෙහි විශ්වාසය ඇති වෙනවා. අපි දැක්කා උදාහරණයක් විදිහට පහුගිය කාලේ
අර OIC මහත්මයාට ජනතාව පන්න පහර දුන්නා. ප්‍රධාන පෙළේ පොලිස් නිලධාරියෙකුට මේ මාධ්‍ය ඉදිරියේ කම්බුල් පහරක් වැදුණා. හෙල්මට් එකකින් ගැහුවා. ඒ වගේ සිද්ධීන් බලන් ඉද්දි ඔය මේ මිනිසුන්ට හිතෙන්න පුළුවන් මේ පොලිසියට ගහලා බේරෙන්න පුළුවන් පොලිසියට ගහුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒකෙන් මොකද්ද වෙන්නේ? ජනතාව පොලිසිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටුණාට පස්සේ තව කෙනෙකුට ගෙයක් දොරක් කැඩුවත් මේ යනකොට පාරේ කම්බුල් පාරක් ගැහුවත් පොලිසියට ගිහලා සාධාරණයක් ඇති කරගන්න හම්බෙන්නේ නැහැ. පොලිස් නිලධාරීනුත් ඊට පස්සේ මේ පසුබසිනවා. අපිට ඔක් කරන්න විදිහක් නැහැ කියන. ඒ නිසා ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ ගුරුවරයා ශිෂ්‍යයාට දඬුවම් කරන්නේ නැහැ. ඔව් ඒ වගේ. ගුරුවරයා බය වෙනවා ශිෂ්‍යයා. අනිවාර්යෙන්. ඒ නිසා ජනතාවගේ මම ඉල්ලා සිටින පොලිසියට වගකීමක් තියෙනවා. පොලිසිය නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න ඕන. උන් විනයානුකූල වෙන්න ඕන. එසේ විනයානුකූලව නීතිය අකුරට ඉෂ්ට කරන පොලිස් නිලධාරීන් පද්ධතියක් බිහි වෙනවා නම් පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා නම් ජනතාවගෙන් මම ඉල්ලන්නේ ජනතාවට පොලිසිය සහ යුද හමුදාව කෙරෙහි විශ්වාසය තබන්න ඕන. අධිකරණය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට තමයි තමන්ගේ ජීවිත සුඛිත මුක්ත කරගෙන සාමාන්‍ය තත්ත්වයේ තුල මේ ජීවිතය පවත්වාගෙන යන්නේ. ඔබතුමා මතු කරා මේ අපේ මහ බැංකුව අධිපතිතුමා විසින් මේ දිශානතීන් කීපයක් ලබා දීලා තිබුණා ජනතාවට මෙන්න මේ ආකාරයෙන් මේ ක්‍රයිසිස් එක මේ අර්බුදය ඇතුලේ මෙන්න මේ විදිහට තමයි කටයුතු කරන්න ඕනේ කියලා. මම ඒකට ඍජු එකකට එකඟ වෙන්නේ නැහැ. මොකද ජනතාවට කියනවා ආනයනික භාණ්ඩ ගන්න එපා, දුක් විඳින්න, දරලික්ෙන් උයන්න. ඒ කැපකිරීම ජනතාව විතරක් කරලා බෑ. ඒ ජනතාව කැපකිරීම කරනවා නම් පාලකයත් ඒ කැපකිරීම කරන්න ඕන. මේ අර්බුද නිර්මාණය වුණේ ඒකයි. එක කොටසක් හොඳට කාලා බීලා ඉන්නවා, අනිත් කොටස දුක් විඳිනවා. ඔබතුමා දැකලා තියෙනවා දැන් අපි කියන ඒක ඉස්සරහට නඩත්තු වෙන්නේ නැහැ කියලා. මම කියන්නේ දැන් අපි අතීතයේ දේවල් කතා කළා කියලා. මීට වඩා සැප පහසුකම් විඳපු කට්ටිය සහ ගත්තේ දැන් හැබැයි මෙතනින් එහාට ටික කරන්න බැරි වෙනවා. ත්‍රිලල් මහත්තයා දැන් ඇවිල්ලා ජනතාව ඉතා බරපතල විදිහට ඇහැ අරගෙන ඉන්නේ දැන්. දැන් ජනතාව දන්නවා මේ කාටද කොහෙද ඉඩම් කඩක් තියෙන කියලා. ඊට පස්සේ මේ සෙල්ලම ඉස්සරහට කරන්න බැරි වෙනවා. හැබැයි ඒතකොට දැන් අපි සමස්තයනේ රට. අනිවාර්යයෙන්. අපි ආසයි සරල පොඩි වාහනයකට ගිහිල්ලා නැත්තම් බස් එකේ කෝච්චියේ ගිහිල්ලා ජනතාව සේවයෙන් වැඩ කරන මිනිස්සු හිටපු රටක් මේක. එහෙම රටක එවැනි පාලකයෙක් දකින්න ආසයි. එවැනි පාලකයෙක් දකිමින් මහ ජනතාව දෙසේ විය යුතුයිනේ. දැන් සමහර විට මේ ඉන්ධන වලට කොහේ හරි මේ ඇල්වතර දාන්න ගෝඨාභය ආවේ නැහනේ. ඒක කියන්නේ එතන දැන් මේ කම මේ නරුමවාදය මිනිස්සු නඩත්තු කරනවානේ. Tamanda මේකේ තමන්ගේ කොටහ ගන්නවානේ. දැන් ඒකනේ මේ වෙමින් පවතින. ඒ නිසා මම ජනතාවන් ඉල්ලන්නේ අපිටත් වගකීමක් තිබෙනවා. පාලකයාටම ඇඟිල්ල දික් කර ඉන්න බෑ හැමදාම. ජීවිතේ පුරාවටම අපිටත් වගකීමක් තිබෙනවා. හැබැයි කැපකිරීම කරද්දී පාලකයා ජනතාවත් දෙපාර්ශ්වම කැපකිරීම කරන්න ඕන. උදාහරණයකට ඔබතුමා දැක්කද අපි පෝලිං වල ඉන්නකොට කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පෝලිමේ හිටියා දැක්කද? ප්‍රභූවරයෙක් පෝලිමේ හිටියද? දැක්ක. ඊට පස්සේ ජනතාවට ප්‍රකෝප වෙනවා, කුපිත වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි පසු කාලේ ඇති වුනේ. අපි දැන් මදකට නිවෙන්න ඕනේ. මක්නිසාදයක් අපි මේ වෙසක් සතියේ ගත කරන්නේ. මේ සියලු දෙනාට මෛත්‍රී කරන්න ඕන කියලා තමයි අපේ බෞද්ධ ඉගැන්වීම. අපි මදකට නෙවෙයි සදාකාලිකව අපි සදාකාල නිවෙන්න. නිවෙන්න උත්සාහ කරන්න. මම දකිනවා මේ සමාජ මාධ්‍ය උත්සවයේ දැන් මේ වෙලාවේ ප්‍රධාන මාතෘකාවක් තමයි අපි දැන් නිවෙන්න අවශ්‍යයි කියන්නේ. ඒක මේ කාලෙට විතර නෙමෙයි ඔබතුමා කිව්වා වගේ සදාතනිකව අපි සියලු දෙනාට මෛත්‍රී කරන්න ඕන. ඒකයි මම කිව්වේ. ප්‍රචණ්ඩත්වයේ පිටු දකින්න ඕන. ඒක කාට කරත්, Tamanට කරත්, තවත් කෙනෙකුට කරත් ඒ ප්‍රචණ්ඩත්වයම තමයි. ඒ නිසා මම ඊටාම ආදරෙන් ගෞරවයෙන් මේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ ඔබ දේශපාලන වශයෙන් සබුද්ධික වෙන්න ඕන. විවිධ පාර්ශ්වයන්ගේ ඇහුම්කන් දීම් වලට ඉතා ශික්ෂණයෙන් යුතු ඇහුම්කන් දෙන්න ඕන. සමාජ මාධ්‍ය භාවිතා කළාට කමක් නැහැ. ඒ අභාවිත කරන්න එපා. ඒ නිසා ඔබ නොමග යන්න එපා මේ අවස්ථාවේදී. දැන් මේ වෙලාව අර්බුදකාරී අවස්ථාවක්. මේ අර්බුදය අපිට දිගින් දිගටම පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා අපි මේ අර්බුදය තේරුම් අරගෙන අපි දේශපාලනික වශයෙන් සබුද්ධික වෙලා සවිඥානික වෙලා අපේ පාලකයාට අපි බලපෑම් කරමින් අපෙන් වෙන්න ඕන තියෙන වගකීමත් ඉෂ්ට සිද්ධ කරමින් මේ ජීවිතය පවත්වාගෙන යන එක තමයි අපිට දැන් සිද්ධ වෙලා තියෙන නිසා මම ඔබට ආරාධනා කරනවා ඊට සංගමයෙන් ශික්ෂණයෙන් යුතුව මේ පවතින දේශපාලන කාරණා මන අවබෝධයකින් තේරුම් අරගෙන ඔබේ වටපිටාව ඊට හොඳින් තේරුම් අරගෙන ඔබට කරන්න තියෙන කැපකිරීම වගකීම ඉෂ්ට සිද්ධ කරමින් ජීවත් වෙන්න කියලා. අපි අවසාන සුබ පැතුමකට දෙන්නම් ඔබට අවස්ථාව මිනිත්තුවක්. එතකොට වසන්ත බණ්ඩාර මහත්මයා දැන් අපිට දැන් කාරණා ගොඩක් තියෙනවා. දැන් අපි නිවෙන්න අවශ්‍යයි. දැන් අපි දැන් මේ දැල්වන කාලෙක ඉන්නේ. මා කියන්නේ ඔබ දැල් වෙන්න කියලා. නිවෙන්න එපා කියලා. මොකද ආලෝකයයි අවශ්‍ය වෙන්නේ. ඉස්සරහට වඩා වටින්නේ මේ අපි මේ වෛරයෙන් දැල්වෙන එක නෙවෙයි වඩා වටින්නේ. සාමයෙන් දැල්වෙන එක. ආලෝකය දෙන්න. ඒක තර්කයක් නෑ. ඒ නිසා මේ කාලවක අනුව අපි ටිකක් මේ ඊටාම විශිෂ්ට වූ දින කීපයකට මෙහා ඉන්නේ අපි දැන්. අපි ආය හමු වෙන්නේ නින්නද සංවාදයෙන් මේ දින කීපය පහු කරලා. ඒකෝ දැන් අපිට වසන්ත බණ්ඩාර මහත්මයා මේ
දැන් මේ ක්‍රමයක් වෙනස් වෙනකොට දැන් ආපහු ගත්තාම අපි මේ ශ්‍රී ලංකාවේ මේ අපි මුහුණ දුන්න අර්බුදේ තව ටිකක් අපි ඈතට කරලා දුර ඉඳන් මේ අර්බුදය දිහා බැලුවොත් සමහර මේ අපි මුහුණ දෙන සමහර ප්‍රශ්න ගෝලීයයි. ඒ කියන්නේ ඒක විශ්වීයයි. ඒ කියන්නේ අපි කිව්වොත් මේ පරිසරය මීට වඩා පාවිච්චි කරන්න බෑ අපිට තව. ඒ කියන්නේ මේ බල ශක්තිය මේ පොසිල ඉන්ධන අපිට මීට වඩා පාවිච්චි කරන්න බෑ. මේ වායුගෝලය, මේ මහ පොළව, මේ සාගරය, මේ පවතින මේ ධනවාදී අර්ථක්‍රමයේ සහ මේ පවතින නවලිබරල් ආර්ථිකය ඇතුලේ අපි මේ ම්ලේච්ඡත්වයේ තියෙනවා. ඒක න්‍යායිකව අඩංගුයි මම කියන්නේ. හැබැයි මේ අපි හැමෝටම මේ එතකොට අපි ගත කරන මේ ජීවිතවල ශ්‍රී ලංකාවේ විතර නෙවෙයි ඒකට භූගෝලීය පරිසරයක් නැහැ. ඒක අපිට එහෙම වෙනසක් ඉල්ලන්නේ නැද්ද ලෝකේ? දැන් අපි මේ සමස්ත මිනිසාට එවැනි වෙනසක් අවශ්‍ය නැද්ද? මේ අපේ මනෝභාවයේ මේ දැවිච්ච තරංගය, මේ ලාභයේ පසුපස දුවන එක, හම්බ කිරීමේ තෘෂ්ණාවෙන් අපි මේක මේ නොනවතින මේ අරගලයක මේවට විසඳුමක් අවශ්‍ය නැද්ද අපිට? ඒ වගේ කොටස් නේද මේ රටවල් පුපුරා යන්නේ? ඔව් අතරම ගමතුමා ඔබතුමා ඒ මත කරපු කාරණේ ඊටාම වැදගත්. ලෝකේ පුරාම ඒ සම්බන්ධයෙන් සංවාදයක් තියෙනවා. දියුණු බටහිර රටවල් පවා දැන් ඒගොල්ලෝ මිනිමලිසම් කියලා ඒක දැන් ෆැෂන් එකක් විදියට විලාසිතාවක් විදියට පැතිරෙනවා. ඒ කියන්නේ අවම මේ ඔක්කොම ගොඩාක් සැප සම්පත් පරෝගත්තම ගෙදරක බඩු පුරෝගත්තම වාහන දෙක තුනක් තියාගත්තම ඒක බරක්. ඉතින් ඒ නිසා මොකටද අපි මේ ජීවත් වෙන කාලේ මේ මහා බරක් හිස උඩ තියාගෙන යන්නේ? මේවා අඩු කරගමු කියලා ප්‍රවණතාවක් ලෝකේ තියෙනවා. දැන් සිංගප්පූරුව වගේ රටවල පවා ඒවා පාලනය කරන්න දැන් සිංගප්පූරුවේ තියෙනවා වාහනයක් ආනයනය කරනවා නම් සර්ටිෆිකේට් ඔෆ් එන්ටයිටල්මන්ට් කියලා සහතිකයක් ගන්න ඕන. ඒතර දෙවෙනි වාහනේ තනි පුද්ගලයේ Tamanට පුද්ගලිකව දෙවෙනි වාහනයක් ආනයනය කරනවා නම් ඒ සර්ටිෆිකේට් ඔෆ් එන්ටයිටල්මන්ට් කියන එක ගන්න ඩොලර් ලක්ෂයක් විතර ගෙවන්න ඕන. හරි. ඒ කියන්නේ ආණ්ඩුවනුත් පාලනයක් අධි පරිභෝජනය අඩු කරගන්න පාලනයක් දානවා. අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ මේ 77න් ආපු ක්‍රමවේදය ඇතුලේ පුළුවන් තරම් පරිභෝජනය දිරිමත් කරනවා. වාහන දෙක තුනක් තියාගන්න හරි ඒක පරිස්සමෙන් නෝනයි මහත්තයයි හරි හොමාරු කරගෙන එක්කෙනෙක් බස්සලා අනිත් එක්කෙනා එන බස්සන විදියට නෙවෙයි. දැන් ගෙවල් ආකිටෙක්ලා ගෙවල් හදනකොටත් ගරාජ් එකේ කාර් දෙකක් දාන්න තමයි හදන්නේ. මේ හැම දෙයක්ම ඒ අධි පරිභෝජනවාදය මේ මධ්‍යම පාන්තිකයක් අපි හදලා තියෙනවා මේ 77න් පස්සේ මේ සමාජයට මහා බරක්. මේ සමාජයේ හරි අඩක් පවුල් වලින් දුප්පත්කමේ පහළ ස්තරයේ ඉන්නේ. එදිනදා ජීවිත ගත ගහ ගන්න බොහොම අමාරුයි. ඒතර අපි දැන් මේ මන්ත්‍රීවරුන්ගේ වාහනයෙන් පහුගිය දවස්වල දකින්නත් ලැබුණා ඒ වාහන. ඒවා ලෝකයේ තියෙන ඉතාම සුඛෝභෝගී වාහන. ඉන්දියාවේ පාරවල් වල එහෙම වාහන නැහැ. එතකොට යම් ස්වයං පාලනයක් ඉන්දියාවේ තියෙනවා. නීතිනුත් එක පාලනය කරලා තියෙනවා. එහෙම පිස්සුනට හම්බෙන්නේ නැහැ. ඒතර අපේ රටේ කරන්නේ නිදහස් මේ වාහන බලපත්‍ර දෙනවා, ඩියුටි ෆ්‍රී බලපත්‍ර දෙනවා. හොරකම් කරලා හම්බ කරන්න තියෙන අවස්ථාවල් වැඩි. රාජ්‍ය සේවය තුලත් බදු සහන බදු වංචා කරන්න. එතකොට ඒවා නිසා ඒ වංචාවේ මේ ඒ හොරකමේ හානියට වඩා හානියක් සිදු වෙනවා. ඒ මුදල් පාවිච්චි කරලා මහා අධි පරිභෝජනවාදී ජීවිත නඩත්තු කිරීම නිසා සමාජයට. මේ දෙකම සමාජ විරෝධී. සමාජයේ අපි වැඩිපුර සම්පත් පාවිච්චි කරනවා කියන්නේ තව මිනිහෙකුට සම්පත් අහිමි වෙනවා. මේක හරි සංකීර්ණ කතාවක්. මේ නමුත් අසමානතාවයේ ලෝකේ වැඩි වෙනවා. ලෝකයේ බෞද්ධ නොවන රටවල් වල මේ උත්සාහය ගනිමින් ඉන්නවා. මේ සාකච්ඡාව තියෙනවා. ලෝකයේ විද්වතුන් අතර සාමාන්‍ය අය අතරත් පාසල් තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අතර. එතකොට අපේ රටේ සංවාදේ නැහැ. ඒ සංවාදේ මතු කරන්නත් ලේසි නැහැ. මේ කියන්නේ මේ පාලකයන්ට හොඳට කාලා බීලා ඉන්න මේ දුප්පතාට මේ අඩු කරගනින් කියලාද මේ කියන්නේ කියලා එහෙම සංවාදයක් ගේනවා. එතකොට භික්ෂුන් වහන්සේලා පවා මේ සංවාදයට බයයි. එතකොට ගොඩක් පන්සල් වලට ආධාර කරන්නේ ඔය රූපවාහිනිය වල බණ කියන්න සල්ලි දෙන්නේ යම් මධ්‍යම පාන්තිකයෝ. ඒගොල්ලන්ගේ ජීවිත වලට අභියෝග කරොත් ඒගොල්ලෝ මේකෙන් ඈත් වෙනවා. ඒ නිසා සමහර භික්ෂුන් වහන්සේලා පවා බයයි. බටහිර රටවල මිනිස්සු එහෙම බය නැතුව මේ මතවාද කතා කරාට අපේ රටේ ඒක බයයි. ඉතින් ප්‍රධාන මාධ්‍ය වල නම් එහෙම කතා වෙන්නෙත් නැහැ. ඒවා නිකන් ගොම්පාට ඒවා කරන්න පුළුවන් වැඩ නෙමෙයි කියලා. හැබැයි යම් දේවල් අපි ජීවිතේ බර අඩු කරගත්තම පහසුයි කියන එක ගමගේ මැතිතුමා ගොඩක් ජීවිතේ අන්තිම කාලයේ වෙද්දී අවුරුදු 60 පැන්නම තේරෙනවා සමහරලාට. සමහර දේවල් මොකටද මේ මහා බරක් කර තියාගෙන යන්නේ කියලා. මේ පෙරදා මට අපේ අනිත් බෞද්ධයෙක් නෙවෙයි එතුමා මුස්ලිම් ජාතික මහත්මයෙක්. එතුමා හොඳට බෞද්ධ පොතපත කියවන කෙනෙක්, උගත් කෙනෙක්. එතුමා මට කිව්වා එතුමා හරිම මහතයි කිව්වා ශරීරයේ විශාල ශරීරයක් තිබුණේ.
මම මේක පුළුවන් තරම් කාලා මම මේක නඩත්තු කරා හුස්ම ගන්න අමාරුයි ඇවිද ගන්න අමාරුයි බේත් බිබී ඉතින් එතුමාට පිළිකා රෝගයක් හැදිලා කොහම හරි ඒක දැන් සුව වෙලා බර අඩු වෙනවා ශරීරයේ බර අඩු වෙනවා ඉතින් දැන් එතුමා කියනවා මට දැන් තමයිලු තේරෙන්නේ මේ බර අඩු වුණාම මට ශරීරය කොච්චර පහසුද කියලා ඉතින් මම මේ ජීවිත කාලයක් මහා බරක් මම කනවා මහා බරක් වැඩි කරගෙන ඒ බර උස්සගෙන මම ගියා ඒතර අපේ ජීවිතෙත් එහෙමයි සමහර දේවල් අපි ඕනකට වඩා විශාල ගෙවල් හදා ගන්නවා ඊට පස්සේ ඒව නඩත්තු කරන්න බෑ ණය වෙනවා පොලි ගෙවන්න ඕන වාහන දෙකක් තියා ගන්නවා ඒකත් එහෙමයි ඉතින් ඒ ආදී වශයෙන් අපිත් මේ මෙවැනි අර්බුදයකට පස්සේ මේ සමාජයේ මේ මතවාදයත් ඔබතුමා මේක නිතර කියන මතවාදයක් මේ අපි තුලට හැරිලා බලන එක එදිනදා ගෙදර කන බොන දේ හදාගන්න එක පරිභෝජනය වෙනස් කරගන්න එක ඒකට සංවාදයක් අවශ්‍යයි අවසනාවකට ඒ සංවාදය මේක ඇතුලේ මතුවෙන්නේ ඒකට බයයි ඒ කියන්නේ පාලකයන්ට සුඛ විහරණය විඳින්න ඇරලා මේ අපි මේ මහජනයාට බණ කියනවා මේ මහජනයා තමයි අඩු කරගන්න ඕන කියලා. ඒක එහෙම නෙවෙයි. ආදර්ශය එතනින් දෙනවා නම් හොඳයි. මොනවා වුණත් මම ජනාධිපතිතුමාට ගරු කරනවා. එතුමා රාජ්‍ය දේපල පුද්ගලික පරිහරණයේදී වෙනත් කිසිදු පාලකයෙකුට වඩා ආදර්ශයක් දීලා තියෙනවා. ඒ රජයේ දේපල පරිහරණය කිරීමේදී වාහන සහ අනිකුත් දේවල්. ඒතර අනික් ඇමතිවරුන්ටත් ඒක කරන්න ඕන. ඒ മന്ത്രിවරයෙක්ගේ වැටුපෙන් ඇමතිවරු වැඩ කරන්න ඕන. ඒ ආදී වශයෙන් උසස් රාජ්‍ය නිලධාරීන් විශාල වශයෙන් ඒ රාජ්‍ය සම්පත් භුක්ති වෙන රාජ්‍ය සේවයේ විශාල බරක් අපේ රටට 80%ක් විතර රාජ්‍ය සේවයේ අමනාපයෙන් එපා කිව්වට මේක සත්‍යයක්. ඒ තමා ගන්න වැටුපට සහ තමන්ගේ වගකීමට අදාළව මේ මහජනයාට යුතුයකම ඉටු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සංවාදයේ ආණ්ඩුවට විතරක් බැනලා හරියන්නේ නැහැ. මෙතුමා කිව්වා වගේ මේ විරෝධතාවය හොඳ දෙයක් නරක දෙයක් නෙවෙයි. ඒකට අයිතිය තියෙන්න ඕන, ඉඩ තියෙන්න ඕන. මේ මා පුද්ගලික විශ්වාස කරනවා මේ ගෝඨා ගෝගම හරි දැන් ඒකට රනිල් ගෝගම කියලා මොකක්ද දෙයක් දාලා තියෙනවා කොහොම හරි ඒ උද්ඝෝෂණය පවතින එක හොඳයි මේ උද්ඝෝෂණය නරක දෙයක් නෙවෙයි ඒක ඇතුලේ තමයි මේ ආණ්ඩුවටත් බලපෑම් වෙන්නේ සමාජයත් අවදි වෙන්නේ ඉතින් අර කියන සිස්ටම් චේන්ජ් කියන එක ඇතුලේ අපේ ජීවිත වෙනස් කර ගැනීමක් තියෙනවා එහෙම නැත්නම් අපිට මූණ දෙන්න බැරි වෙනවා මේ අර්බුදය අපේ රටේ අර්බුදය විශේෂයි නමුත් ලෝකෙත් පරිමාණයත් මේ අර්බුදේ තියෙනවා. ඒ නිසා මේ අපි තෝරගත්ත දේශපාලන ආර්ථික ක්‍රමවේදය වගේම අපි තෝරගත්ත ජීවන ක්‍රමයක් අපි හිතන පතන විදිය අපි කනබන විදිය මේවා වැරදි කියලා මිනිස්සු මේ තරම් ලෙඩ වෙන්න ගත්තේ ඒ පණිවිඩය තමයි. හිතාමත් මේ සබාදහම පරිසරය පාවිච්චි කරන විදිය කඳු නාය ගිහිල්ලා පෙන්ලා දුන්නේ උඹලා මේ පරිසරය පාවිච්චි කරන විදිය වැරදි කියලා. ගම් වතුර ගලලා තේරුම් කරලා දුන්නේ උඹලා මේ පරිසරය පාවිච්චි කරන විදිය වැරදි. ඒ වගේ මේ වෙලාවේ අපිට යම් යම් සංඥාවන් ලැබෙනවා මේ පිටස්තර පරිසර පද්ධතියෙන් සබාදහමින්. ඒ නිසා මේ තැනට ගෙනාවේ මේ ඔබ ඉන්නේ බොහොම සත්භාවයෙන් බෝසත් සිත් පෙරදරිව මේ කීපේ බණ දහම් අසන්නත් යම් සූදානමක් තියෙනවා. ඒ නිසා අපි ටිකක් බණ හිතාමත ඇහුවේ නැතත් හැමතැනම ඇහෙන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ වෙසක් සමය නිසා. හැබැයි මේ බණ ඇහුවට අපිට දේවල් මේ ළඟා කරගන්න බෑ. හැබැයි මේවා ජීවිතවල අභ්‍යාස කරන්න පටන් ගත්ත දවස තමයි අපේ ජීවිතේ වෙනස් වෙන පළවෙනි දවස කියලා මම විශ්වාස කරනවා. අන්තිම පරිණියට මම ඔබතුමාට මිනිත්තුවක් දෙන්නම් මේ වෙසක් සමයේ මේ මහජනයාට නිවෙන්න අවශ්‍යයි කොබ. ඒ නිවෙන්න අවශ්‍ය මඟ පෙන්වීම. එතනින් සැනසීම ලැබෙනවා නියත වශයෙන්ම. ඒ කියන්නේ මේ නිහඬව බලාගෙන සිටින අරගල කරන්න එපා කියන එක නෙවෙයි. අපි අවිහිංසාවාදී අරගලේ කළ යුතුයි. කරන ගමන් අපි මෛත්‍රිය වඩන්න ඕනේ. ඉතින් ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ සම්බන්ධව අන්තිම? ඔව් සත්‍ය වශයෙන්ම මම මගේ මුල් අවස්ථාවේදීත් ඒ ප්‍රකාශ කළා මේ මගේ ආදරණීය ජනතාවට ඇත්තරම දැන් මේ වෙසක් සතිය කියලා අපිට ඒක සීමා කරන්න බෑ. අපේ ජීවිතය පුරාවටම අපි ජීවිත කාලය තුලටම පුරාවටම අපි යම් සංයමයකින් අනේ එකිනෙකාට මෛත්‍රී කරගැනීමෙන් කාලය ගත කරන්නට ඕන. ඒ නිසා තමයි මම කිව්වේ ප්‍රචණ්ඩත්වය කවර ආකාරය වුණත් පිටු දැකිය යුතුයි. අපිට මේ කාලය තුල ප්‍රශ්න තිබෙනවා. අපි සියලු දෙනාම කිසියම් අර්බුදකාරී අවස්ථාවක තමයි අපේ ජීවිත ගෙවන්නේ. වෙසක් කූඩුවක් හදාගන්නවත් සැනසීමක් නැති කාලවකවානුවක තමයි අපි ගත කරන්නේ. නමුත් අපි ඊට අකමැත්තෙන් හරි මේ අර්බුදයට මුහුණ දිය යුතුයි. මේ අර්බුදය අපි කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතුයි. ඒ නිසා අපිට කරන්න තියෙන කැපකිරීම අපි කෙසේ හෝ කළ යුතුයි. ඒ නිසා අපි මේ මොහොතේ කිසියම් කැපකිරීමක් කරලා අපෙන් වෙන්න ඕන දායකත්වය වගකීම සමාජයට සිද්ධ කරලා මේ කාලේ ඉතා සාමකාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගත කරමු කියන එක තමයි මගේ ඉල්ලීම.
බොහොම ස්තුතියි අද අපි කතා බහ කරමින් හිටිය අර්බුදය කොයිබටද කියන මාතෘකාව. අර්බුදය කොයිබටද කියන මාතෘකාවේ යම් දිශානතියක් සටහන් කරන්න අපිත් එක්ක දායක වුණා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා. ස්තුතියි බෙහෙවින්. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. වෙසක් සමය අපි හරි සන්තෝෂයෙන් ඉන්න කාලයක්, මෙත් වඩන්න පුළුවන් කාලයක්. ඒ වගේම නීතිඥ ශ්‍රීලාල් බෙදගේ මහත්මයා බොහොම ස්තුතියි. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි හැමදෙනාටම නිවෙන්න අවශ්‍යයි. නිවීමෙන් අවසානයේ උදා වෙන්න සැනසීම. ලෝකේ සතුට තරම් ධනයක් අපි කාලංගවත් නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා මේ ලෝභී නැත්නම් තෘෂ්ණාව වගා කරන, ආශාව වගා කරන ලෝකේ අවිද්‍යාව තෘෂ්ණාව හැකිතාක් වපුරන්නේ මිනිසුන් අගතියට පත් කරන්න, පිරිහීමට පත් කරන්න. ඒ නිසා අපි යෝජනා කරන්නේ ඔබට මේ අන්ධකාරයට ඔබ දැල් වෙන්න. හැබැයි දැල් වෙන විට දැල් වෙන්න ඕන මෛත්‍රිය නැමැති ආලෝකයෙන්. කවදාවත් වෛරයෙන් වෛරය ඔබට සංසිඳෙන්නේ නැහැ. මේක නිමා වෙන්නේ නැහැ. ඒ නිසා වෛරයෙන් අවෛරයම ජය ගන්න බව හිතන්න. මේක අහපු ඇතම් රටවල් අද අපට වඩා ඉතාම ඉහළින් ඉන්න. හැබැයි ඉගෙන ගත්තේ අපෙන්. හැබැයි අපි උතුම් දර්ශනයක් මත හිටගෙන අපිට මේ දර්ශනය තේරෙන්නේ නැහැ වගේ කියලා හිතනවා. ඔබ ජීවිතේ වඩා මිනිසෙක් වන්න උත්සාහ කරන අපේ අවසාන ප්‍රාර්ථනයක් දවසේ පොදු ප්‍රාර්ථනයක් කල්වැසි වසිත්වා කෙත්වතු සාර වේවා සත්සිත නිවෙත්වා. ඒ කියන්නේ රාජා බෞද්ධ ධම්මකෝ රාජ්‍ය ධාර්මික වේවා රාජ්‍යය දැහැමිව ලොවැඩ වේවා. ඒ නිසා සමස්ත සකල ශ්‍රී ලංකා වාසීන්ට යහපතක්ම වෙන්න කියලා උතුම් වූ ලබන්නා වූ වෙසක් සතිය ඇතුලේ ඔබට නිවෙන්න සැනසෙන්න ප්‍රඥාව පහළ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට සුවබර සතියක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි සමුගන්නවා. අපි ගිහිල්ලා එන්නම්. උතුම් වූ තෙරුණේ ආශිර්වාදයේ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.